बेलिगल मैटियगणे श्री बुद्धरक्षित आश्रमයේ අනුශාසක පූජ්‍ය ගලතර ධම්මරක්ඛිත තිස්ස ස්වාමින් වහන්සේ විසින් පවත්වන විදර්ශනා ධර්ම දේශනා මාලාවේ පළමු දේශනාව ශ්‍රවණය සඳහා අප සියලු දෙනාම Zoom මාධ්‍ය ඔස්සේ සම්බන්ධ වී සිටිනවා. ඉතින් සියලු දෙනාම මම සදහැවත් සිතින් පිළිගනු ලබනවා. මේ දිනවල පවතින කොරෝනා වසංගතය හේතුවෙන් ධර්ම දේශනා පැවැත්වීමට බාධා වී තියෙනවා. ඉතින් සමහර දෙනා ස්වාමින් වහන්සේගෙන් පෞද්ගලිකව ප්‍රශ්න අසා දැනගන්නවා. නමුත් බොහෝ දෙනාට ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා මේ ආකාරයෙන් Zoom මාධ්‍යයෙන් දේශනා මාලාවක් කිරීමට අප කළ ආරාධනාව ස්වාමින් වහන්සේලා කරුණාවෙන් පිළිගනු ලැබුවා. ඉතින් දේශනාව අවසානයේ ඔබට ඇති ප්‍රශ්න යොමු කරන මෙන් අපි ඉල්ලා සිටිනවා. අද දින අප ගෞරවනීය ආරාධනාව පිළි අරගෙන ධර්ම දේශනාව සඳහා වැඩ සිටින පූජ්‍ය ගලතර ධම්මරක්ඛිත තිස්ස ස්වාමින් වහන්සේව අපි ඉතා ගෞරවයෙන් নমස්කාර පූර්වකව ධර්ම මණ්ඩපය වෙනුවෙන් මේ මොහොතේදී පිළිගනු ලබනවා. අවසරයි ස්වාමින් වහන්සේ. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු සම්මා සම්බුද්දස්ස කාර්යක්‍රියාවක්නි අද මෙම උතුම් අවස්ථාවට සම්බන්ධ වී සිටින ඔබ දෙනාම මේ උතුම් වෙසක් මාසයේ තථාගතයන් වහන්සේ පහළ වී වසර 2564ක් ඉක්මවන මේ උතුම් වෙසක් බොහෝ දින නිමිති කරගෙන අපි ඒ වගේම ඔබ අප හැම කෙනෙක්ම ඒ තථාගතයන් වහන්සේ කෙරෙහි ඇති ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව මෙම අවස්ථාවට මෙම ධර්ම ශ්‍රවණයට සහභාගී වී සිටිනවා. පින්වත්නි, අනුත්තරීය ධර්ම කියලා තථාගතයන් වහන්සේ වදාළ ධර්ම හයක් පිළිබඳව සඳහන් වෙනවා. එහි සවන අනුත්තරීය කියලා කියන්නේ අපි මේ කන් වලින් අහන දේවල් අතර උතුම්ම අනුත්තරීය ධර්මය තථාගතයන් වහන්සේගේ සද්ධර්ම ශ්‍රවණය කිරීමයි. අනෙක් සියලු ඇසීම් වලට වඩා උත්තරීතර වන්නේ උතුම් සද්ධර්මයට සවන් දීමයි. එනම් තථාගතයන් වහන්සේගෙන් හෝ තථාගත ශ්‍රාවකයන් වහන්සේ කෙනෙකුගෙන් මේ සද්ධර්මය ශ්‍රවණය කරන්න ලැබෙනවා නම් එය අනුත්තරීය ධර්මයක්. ඉතින් මේ අවස්ථාවේ ඔබ සඳහා මා දේශනා කිරීමට සාකච්ඡා කිරීමට අදහස් කළා උතුම් මජ්ක්‍ධිම නිකාය පරිපන්නාසකයට ඇතුළත් උද්දේශ විභංග සූත්‍රයෙන් ධර්ම කරුණු ස්වල්පයක්. පින්වත්නි, පවතින මේ වසංගත තත්ත්වය නිසා බොහෝ පිරිසකට සුපුරුදු ධර්ම දේශනා ධර්ම සාකච්ඡා පවත්වන්න ඒ වගේ අසුරු කරන්න අවස්ථාව දුරස්ත වෙලා තිබෙනවා. එම නිසා මෙම ක්‍රමයෙන් අපි ප්‍රයෝජනයක් ලබන්න මෙම අනුශාසනාව ප්‍රයෝජනයට ගනිමු. තථාගතයන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ වාසය කරන කාලේ භාගතුන් වහන්සේ වික්ෂුන් වහන්සේලා අමතා වදාරනවා, මහණෙනි, ඔබට උද්දේශයක් විභංගයක්, ඒ කියන්නේ මාතෘකාව සහ විස්තරය පිළිබඳ දේශනා කරන්නේ. එය අසව යහපත් කොට මෙනෙහි කරව. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ මෙහෙම වදාරනවා, මහණෙනි, භික්ෂුතෙනි, යම් යම් ආකාරයකින් නුවණින් පිරිසිදු බලන්නෙකුට පිටතින් එන අරමුණු වල සිත නොවිසිරී යන්නේද? ඒ කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මන කියන මේ ආයතන හරහා අපිට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම ආදී
මේ සය ආයතනයන්ගෙන් අරමුණු පහළ වෙනවා. මේ පහළ වෙන අරමුණු වලින් සිත විසර යන්නේ නැද්ද? ඒ කියන්නේ ඒ රූපය සම්බන්ධව අපිට පේනකොට ඒ රූපය අරබය රසවිඳී මෙනෙහි කිරීම නැවත නැවත අරමුණු කිරීම ශබ්දයක් ඇහෙන විට ඒ ශබ්දය අරමුණු කිරීම රසවිඳී මෙනෙහි කිරීම ගන්ධ සුවඳ ආදී මේ විදිහට මේ ආයතන අපිට අරමුණු සකස් වෙනකොට ඒ අරමුණු එක්ක රසවිඳී මෙනෙහි කිරීම ඒ අරමුණු ඔස්සේ සිතිවිලි පහළ කිරීම සිතිවිලි කියනවා සිත විසිර යනවා. දැන් මෙතන උදාහරණයක් වදාරන්නේ එසේ සිත විසිරවා ගන්න නැතුව අපිට මේ ආයතන හරහා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ගැටෙන විට සිත විසිරවා ගන්න නැතුව ඒ වගේම ධ්‍යාන අරමුණෙහි ඇලීම් වශයෙන් නොපිටියේ. ඒ කියන්නේ අපි යම්කිසි ධ්‍යාන භාවනාවකින් සිත සමාධිගත කරගෙන ඒ සමාධියේ ඇලීම් නොසිටිනවා. ඒ සමාධියේ ඇලීම් නොහිටින විට නැත්නම් අසුරු නොකරන විට විඥානය තමයි නොගැනීම නිසා. ඔබට වැටහෙන්න ඇති කලක් බනහලා තියෙන නිසා විඥානය කියන්නේ සිත. මේ විඥානය තමයි නොගැනීම නිසා. ආසාවෙන් තෙත නොගන්නේ. ඒ ආකාරයෙන් පිරිසිදු බලන්නේය. මහන්නේ සිත පිටත අරමුණු නොවිසිරී කිය කලෙහි භාවනා අරමුණෙහි ඇලීම වශයෙන් අධ්‍යාන අරමුණකටපත් නොවි විඥානයේ තමා වශයෙන් නොගැනීම නිසා මේ සිත තමාගේ ආත්මය වශයෙන් නොගැනීම නිසා අපි මේවා ඉදිරියට විස්තර කරමු සාකච්ඡා කරමු. ඔහුට තැති නොගන්නා විට තැති ගැනීමකට ලක් වෙන්නේ විඥානයේ තමයි දෘෂ්ටි වශයෙන් පිළිගැනීම නිසාමයි. දැන් මේ විඥානයේ තමාගේ වශයෙන් තමාගේ ආත්ම වශයෙන් නොසලකන විට ඒ අවබෝධය තුළ ඔහුට මත්තේහි ජාති ජරා මරණ දුක්ඛ සමුදයන්ගේ හට ගැනීමක් නොවන්නේ. භාගතුන් වහන්සේ මේ වදාළේ සුගතයන් වහන්සේ මේ වදාලා නස්නේ නැගිට විහාරයක ඇතුළු වුණා. ඒ කියන්නේ භාගතුන් වහන්සේ වැඩම කළා. භික්ෂුන් වහන්සේලා මේ තථාගතයන් වහන්සේගේ මේ කෙටි අනුශාසනාව මේ කෙටි දහම් විස්තර විභාග වශයෙන් ශ්‍රවණය කරන්න නැත්නම් සාකච්ඡා කරන්න විසඳගන්න කවරෙක් අසලට යනවද කියලා හිතුවා. ඊට පස්සේ වැඩ සිටිය මහා කච්චායන මහරහතන් වහන්සේ ගෙන් මේ පිළිබඳ විමසීමක් කළා. මහා කච්චායන මහරහතන් වහන්සේ මේ තථාගතයන් වහන්සේගේ කෙටි අනුශාසනාව විස්තර කිරීම යෙදුණා. ඒ විස්තර කිරීමට යෙදුණු මහා කච්චායන ස්වාමීන් වහන්සේ ආර්යයන් වහන්සේ පැහැදිලිව දේශනා කරනවා. භික්ෂුන් වහන්සේලාට ඒ ඇසූ ප්‍රශ්නයක පිළිතුරු වශයෙන් ඇසෙන් රූපය දැකලා ඒ රූපාරම්මණයට අනුව ගමන් කරන්නේද රූපාරම්මණය රස විඳීමේ බැඳුනා වූද රූපාරම්මණය රස විඳීමේ වෙරුණා වූද රූපාරම්මණය රස විඳීමේ බැඳෙන පැහැණින් යුක්ත වූද සිත පිටත් අරමුණු වල විසිර ගිය පැතර ගියයි කියන දෙක. අපි අරමුණෙන් සඳහන් කළ විදිහට සිත විසිර යන්නේ නිරන්තරව සලආයතන හරහා සකස් වෙන රූප, ශබ්ද,
ගන්ධ රස ස්පර්ශ කෙරෙහි අරමුණු වල රස විඳිනවා නම් ඒවා පිළිබඳ ලුහු බඳිනවා නම් ඒවා නැවත නැවත මෙනෙහි කරන්නේ නම් ඔහුගේ හිත විසිර යනවා. අපි කොහොමද මේ හිත විසිර යෑම වළක්වන්නේ? අපිට පළවෙනිම මේ උද්දේශි භංග සූත්‍රයේ පළවෙනිම කොටස පෙන්වන්නේ සිත නොවිසිරී තබා ගන්න ක්‍රමය. විදර්ශනාවට යොමු වෙච්ච කලක් ධර්ම ඇසුරු කරන අයෙකු හොඳින් දන්නවා අපිට හමුවන මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේ පංචේන්ද්‍රයන් හමුවන මේ රූප, වර්ණ රූප, ගන්ධ රූප, රස රූප, ස්පර්ශ රූප. ඒ වගේම ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ පංචේන්ද්‍රයන්ට හමු වෙන විට සිත විසිර යන්නේ පින්වත්නි අයෝනිසෝ මනසිකාරය මූලික වෙලා. ඒක අපි තෝරා ගන්න ඕනේ. අයෝනිසෝ මනසිකාරය කියන්නේ කුමක්ද? සිතට රූපයක් ගැටෙන විට ඇහැට අපි උදාහරණයක් ගමු. ඇහැට රූපයක් ගැටෙන විට ඒ රූපය අරබය ඇති වෙන චක්කු විඥානය. ඒවත් රූප දැනගන්න සිත. අපිට හේතුන්ගෙන් සකස් වුණු පෙර නොතිබීම හටගත්ත ඵලයක් බව. මොකද පෙර නොතිබීම හටගත්ත කියන්නේ? ඇස මේ මොහොතේ යමක් දකිනවා නම් පෙර තිබුණු ඇහැකට පෙනෙනව නෙවෙයි. ඒ වගේම ඇහැ පෙර තිබුණා නෙවෙයි. මේ මොහොතට සකස් වෙන්නේ. අපිට හමු වෙන වර්ණ සටහනක් දහමක් තෝරාගත්ත කෙනෙකුට වැටහෙන්න ඕනේ. මේ මොහොතේ ඇහැට ඉදිරිපත් වෙන වර්ණ සටහන. ඇයි එහෙම කියන්නේ? මේ සතර මහා ධාතු කියලා කියන්නේ ඔබ තෝරාගෙන තියෙනවා කලක් බණහක් තියෙන නිසා නිරන්තරව විපරිණාමයට ලක් වෙනවා. ඒකාකාරම පවතින. ඇස පෙර පිහිටි දෙයක් නෙවෙයි දැන් හටගත්ත මේ මොහොතේ සකස් වෙන ස්වභාවය. ඒක අපි බණ කරන වලින් තෝරාගෙන තියෙනවා මේ හුස්ම ආස්වාද ප්‍රාස්වාද ආදී ප්‍රත්‍යහාර හේතුවෙන් තමයි මේ ඇහි චක්කු ප්‍රසාදය හටගන්නේ. චක්කු ප්‍රසාදයේ ඇති මේ පැහැදිලි ස්වභාවයට ඉදිරියෙන් ඇති වර්ණ සටහනේ ප්‍රතිබිම්බය. මේ මොහොතේ සකස් වෙන්නේ මේ මොහොතේ සකස් වෙන ආලෝකයේ හරහානේ සකස් වෙන්නේ. එතකොට ඇහත් මේ මොහොත වහා හටගෙන බිඳෙන ස්වභාවයක්. ඉදිරියෙන් හම් වෙන වර්ණ සටහනක් මේ මොහොතේ හටගෙන බිඳෙන ස්වභාවයක්. ආලෝකයක් මේ මොහොතේ හටගෙන බිඳෙන ස්වභාවයක්. මේ හේතු තුනම මේ මොහොතේ හටගෙන බිඳෙන ස්වභාවය වෙන විට ඇහි සකස් වෙන ප්‍රතිබිම්බය මේ මොහොතේ හටගෙන බිඳෙන ස්වභාවය. මේ මොහොතේ හටගෙන බිඳෙන ස්වභාවයක් නම් ඒ ප්‍රතිබිම්බයක් මුලදී තිබුණා නෙවෙයි පසුව ඉතුරු වෙනවා නෙවෙයි හටගෙන නිරුද්ධ වෙන ස්වභාවය. හටගෙන නිරුද්ධ වෙන මේ ස්වභාවය රබය අප පුහුණු කරලා තියෙන නිසා මේ හමු වෙන්නේ දේවල්, මේ හමු වෙන්නේ වස්තු, මේ හමු වෙන්නේ කුජලයි. පෙර ඇසුරු කරලා තියෙන එවැනි ස්වභාවයක් නිසා අවිද්‍යාව සහගත නිට්ටයක් ඇසුරු කරලා තියෙන නිසා වහා හටගෙන වහා බිඳෙන මේ සතර මහා ධාතුන්ගේ යථා ස්වභාවය පිළිබඳ හෙළිදරව්වක් නොකරගත්ත මනසකට නිරන්තරව සිහි වෙන්නේ පෙර තිබුණු දේවල් තමයි පෙනෙන්නේ. ඒ වගේම පෙනෙන දේවල් තමයි තියෙන්නේ. එතකොට තියෙන දේවල් තමයි පෙනෙන්නේ. එතකොට මේ සිතිවිල්ල කොහෙන්ද ආවේ? මේ දෘෂ්ටිය මේ පිළිගැනීම බොහෝ කාලයක් සක්කාය දිට්ඨියෙන් මේ ලෝකයේ ඇසුරු කරන නිසා අපිට මෙනෙහි වෙන්නේ පෙර ඇසුරු කළ විදිහටයි. ඒකට කියනවා අයෝනිසෝ මනසිකාරය. අනුවණින් මෙනෙහි වීම. අපි මේ අනුවණින් මෙනෙහි වෙන ස්වභාවය දෙයක්ය කෙනෙක්ය තමන්ය තමන් ඉදිරියෙන් තියෙන ලෝකය කියලා සිත පිළිගන්නා විට ඒ පිළිබඳ මනාප වෙනවා අමනාප වෙනවා බැඳෙනවා ඇලෙනවා ගැටෙනවා
නැවත නැවත මෙනෙහි කිරීමකට ලක් වෙනවා. යම් විටක අපිට පැහැදිලිව අවබෝධයක් ලැබෙන විට මේ ඇස යනු සතර මහා ධාතුන්ගෙන් සකස් වෙච්ච ස්වභාවයක්. නිරන්තරව ආහාරයෙන් ඒ වගේම ජලයෙන් ආස්වාද ප්‍රාස්වාද ක්‍රියාවක් ප්‍රත්‍යයෙන් හටගන්න දෙයක්. මේ චක්කු ප්‍රසාද වර්ණ සතහන, චක්කු ප්‍රසාද රූපය. මේ චක්කු ප්‍රසාදය වහා හටගෙන වහා බින්දෙන ඇති වෙන ස්වභාවයක් කියන ධර්මතාවය අපිට පැහැදිලා තියෙනවා. ඒ වගේම ඉදිරියෙන් හමු වෙන්නේ වස්තුවක් දෙයක්වත් කෙනෙක්වත් නොවේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධාතුන්ගේ ක්‍රියාව. ඔබට මතක ඇති. අපි උදාහරණයක් ගන්නකොට කියනවා නිරන්තරව යම් කිසි භාණ්ඩ කොටක් හදනවා අපිට මැටීරියල් සත්තුන්ගේ ස්වරූප අඹනවා. ඒ සත්තුන්ගේ ස්වරූප අඹලා මේ සිංහේ මේ වලහෙක් මේ කොටියෙක් මේ අලියෙක් ආදී ලෙස අපි නම් කරනවා. අපි ඔවුන්ගේ ඒ අඹපු රූප ස්පර්ශ කරනවා. අපිට ස්පර්ශ වෙන්නේ නැති නිසා අලියෙක්වත් සිංහයෙක්වත් මුවෙක්වත් නෙවෙයි. ස්පර්ශ වෙන්නේ නැති නේද? මේ උදාහරණය අපි ගන්න ඕනේ. සිංහත්නි අපිට කුමක් ස්පර්ශ වුණත් අපිට යම් තද ස්වභාවයක් දැනෙනවා. ඔබ ඉදිරියේ තියෙන මේසේ වේවා, ඒ වගේම පෑනක් වේවා, එහෙම නැත්නම් ලෙන්සුවක් වගේ දෙයක් වේවා. ඔබට දැනෙනවා නම් තද ස්වરૂපයක් අපි එතනදී සම්මත කරගත්ත පෑන, මේසය, ලෙන්සුව කියන ගණයට නොයා. අපිට බැයිද නුවණින් මෙහෙය කරන්න පටවි ධාතුව. තද ස්වභාවයක් අපිට දැනෙනවා. ඒ වගේම මේ පටවි ධාතුව අපිට වෙන් කරන්න බෑ ආපෝ තේජෝ වායෝ කියන අතිරේක ඒ ධාතු ස්වභාවයන් දෙක. අවිනිර්භෝගිකයි කියන වචනේ අහලා තියෙනවනේ. එතකොට මේ ධාතු ස්වභාවය සමස්තයක් වශයෙන් ගත්තහම පින්වත්නි ඊටාම කුඩා අංශුව තුළ ක්‍රියාත්මකයි කියන එකත් අපි තෝරාගෙන තියෙනවා. අපි දන්නවනේ යමක් අපිට දෙයක් වශයෙන් දෙන්නට එතන තියෙන අංශු වල එකතුවක් කියලා. අංශුක දෙකේ ක්‍රියාකාරීත්වයක් නේ අපිට යමක් කියලා පෙනෙන්නේ. එතකොට මේ අංශුවකත් තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායු කියන ධාතු ක්‍රියා. එතකොට සමස්තයක් වශයෙන් ගත්තාම පිටුපත්ලි විඥාණයෙන් අපිට වෙන් කරලා දකින ලෝකයක් සිතක සකස් වුණාට ඒ විඥාණයෙන් වෙන් කර දකින ලෝකය සකස් වෙන්න දායක වෙන්නේ වෙන් නොකළ හැකි සතර මහා ධාතු වලින් සකස් වෙච්ච ප්‍රසාද රූපය. සතර මහා ධාතුන්ගෙන් සකස් වෙච්ච වර්ණ සටහන. එතන වෙන් කරන්න බැහැ. ධාතුන්ගේ ස්වභාවය සමස්තයක් වශයෙන් එකක් නිසා. ඒ වගේම ඒකද නිරන්තරව ක්‍රියාකාරී නිසා. අනිත්‍ය නිසා. අපිට අර රූපයට දැක ගන්න තිබෙන්න රූපය දෙයක්සේ නොකලකන්ද මේ චිතක සකස් වෙන විඥාන මාත්‍රයක් කඩපතක සකස් වෙන ප්‍රතිබිම්බ මාත්‍රයක් වෙන්නේ ස්වરૂපයක් මේ එහි පිළිබිඹු වන්නේ අපිට යටින් යන දැකීමක් තියෙන්න ඕනේ මේ සතර මහා ධාතු පිළිබඳව සතර මහා ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව අපිට යම් දැක්මක් තියෙනවා නම් පින්වත්නි මේ විඥාන මායාව වටහා ගන්න හරිම පහසුයි. මේක අපි ඉගෙන ගන්න ඕනේ. අපි වතුරේ තියෙන හේවණල්ලක් ඇල්ලුවොත් අපිට අහු වෙන්නේ වතුර මිස හේවණල්ලටයි දෙයක් නෙවෙයි. හේවණල්ලේ ඒ වතුරේ වැටෙන හේවණල්ල අල්ලන්න කියලා අපි අපේම සිරුරේ හේවණල්ල අල්ලන්න කියලා අපි ස්පර්ශ කළොත් අපිට අහු වෙන්නේ වතුර මිස හේවණල්ලක් නෙවෙයි. ඒ වගේ තමයි පින්වත්නි කඩපතක ඉදිරියට ගිහිල්ලා හමු වෙන ප්‍රතිබිම්බය අපි ස්පර්ශ කළොත් අපිට හම් වෙන්නේ කඩ ප්‍රතිබිම්බයක් නෙවෙයි ස්පර්ශ වෙන්නේ. ඒ වගේ අපි මේ ධාතු සම්බන්ධව යම් වැටහීමක් දෙන විට පින්වත්නි අපිට පුළුවන් අර හිත විචරීමකට ලක් නොවි සිතට සකස් වෙන සිතේ සකස් වෙන ඒ රූපාරම්මණයක් පමණයි. ඒ වගේම හේතුන්ගේ සකස් වෙච්ච දෙයක් පමණයි. උදේට බලන්න. සකස් වීම කියන වචනේ. ඔබ කණ්ණාඩියක් ඉදිරියට යනකොට ප්‍රතිබිම්බයක් සකස් වෙච්ච එකක්. වතුරට එබිලා බැලුවොත් ප්‍රතිබිම්බයක් සකස් වෙන වතුර ඒක සකස් වෙච්ච එකක්. ඒ සකස් වෙච්ච එක වතුරට අයිතිත් නැහැ. ඒ සකස් වෙච්ච එක
ඒ එබුණු ශරීරය නැත්නම් අපි වතුරට එබුණු අපේ ශරීරයට අයිති නැහැ. ඒ වගේම ශරීරයට වතුරෙන් බැහැරක් ඒ ප්‍රතිබිම්බය. ඒ නිසා ඒක සකස් වෙච්ච එකක්. ඒ කියන්නේ ඇති දෙයක් නෙවෙයි. පරමාර්ථ වශයෙන් පවතින යමක් නෙවෙයි. ඒ නිසා අපි ඒ ගැන වැටහීමක් ලබන විට අපිට පුළුවන් ඒ රූපාරම්මණය හිතේ සකස් වෙන මේ රූපය සකස් වෙන ධර්මතාවයක් විනා අපිට ඒක ලුහු බඳින්නට ඉන්න පුළුවන්. ඒක මෙනෙහි නොකිරීමකට යන්න පුළුවන්. ඒක අයෝනිසෝ මනසිකාරයෙන් හිතට දෙන්නේ ඇති බවක් හේතුන්ගේ සකස් වීමක් ගැන නෙවෙයි. යෝනිසෝ මනසිකාරයෙන් බැලිය යුතු හේතුන්ගේ සකස් වීමක් ගැන නෙවෙයි අපිට අයෝනිසෝ මනසිකාරයෙන් ලබා දෙන්නේ. අයෝනිසෝ මනසිකාරයෙන් ලබා දෙන්නේ කුමක්ද? මේ හේතුන්ගෙන් සකස් වෙන ඵලය කියන ධර්මතාවය යටපත් කරලා අනුමනින් මෙනෙහි වෙනවා සුපුරුදු මේ මම මේ මා ඉදිරියෙන් තියෙන ලෝකෙ. මේ විඥානය දෙකක් කරලා මා සහ මා ඉදිරියෙන් තියෙන ලෝකයේ කියලා ඉවත් කොටස් කරලා මේ විදිහට දකින අයෝනිසෝ මනසිකාරයෙන් කරන නැඹුරුමක් තමයි හිත විසිර යන්නේ. හිත විසිර යන්නේ. එනික අපි දක්ෂ වෙන්න ඕනේ. අපි ඥානවන්ත වෙන්න ඕනේ. මේ හිතක සකස් වෙන්නේ නිරන්තරව හේතුන් ප්‍රත්‍යයෙන් හටගත්ත ඵල ධර්මයක් වගේ. ඒ වගේම එතනදී රූපේ සම්බන්ධව ඔය කළ විස්තරය වගේම ශබ්දේ සම්බන්ධව ගන්ධය රසය ස්පර්ශය සහ ධම්ම ආදී සලආයතනම සම්බන්ධව අපිට මේ හිත විසිරවා ගන්න නැතුව ඉන්න පළමුවෙන් ඕන කරනවා මේ විඥානයේ යථාභූත තත්ත්වය දකින්න. විඥානය සමාන වේ, තමාගෙන වේ, තමාගේ ආත්මයක් වේ කියලා නිදහස් වෙන්න. මේ විඥානයේ හිත විඥානයේ නිදහස් වෙන්න. පින්වත්නි අර නොවිසුරුණු බව ඕනේ. ඒ නොවිසුරුණු බවට යන්න අපි සතර මහා ධාතු පිළිබඳ යම් යථා අවබෝධයකටපත් වෙන්න ඕනේ. එවිටයි අර යථා වශයෙන් විඥානයේ වශයෙන් දැකගන්න. නැත්නම් අපිට විඥානය වශයෙන් දැක ගන්න බෑ. අපිට විඥානය දේවල් වශයෙන්, පුද්ගල වශයෙන්, වස්තු වශයෙන්මයි හිතට අරමුණු වෙන්නේ. අපිට ඒ නිසා සතර මහා ධාතු පිළිබඳ විස්තරයක් කතාගතන වහන්සේ අදාළේ මේ නාම රූප දෙක වෙන් කරගන්න. විඥානය රූපේ නිදහස් කරගන්න. රූපේ වෙන් කරලා විඥානයේ යථාභූතය දක්වන. ඔන්න අපි ඒ පිළිබඳ යම් කොටසක් සාකච්ඡා කළා. දැන් අපිට පැහැදිලි වෙන්න ඕනේ අර රූපය සබා යන්නේ නැතුව, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශයන් සබා යන්නේ නැතුව මේ හේතුන්ගෙන් සකස් වෙන මේ විඥානය තමාන වේ, තමාගේ නෙවේ, තමාගේ ආත්ම නෙවේ කියන තැනකට එන්න අවශ්‍ය මූලික දැකීම. අන්න අර සතර මහා ධාතු පිළිබඳ යම් පැහැදිලි බව, යම් හෙළිදරව් වීම අපට අවශ්‍යමයි කියලා. අපට පඨවි ආපෝ තේජෝ වායෝ වලින් සකස් වන ධර්මතා වල ඇහි සකස් වෙන ප්‍රතිබිම්බය හරහා අපි දේවල් කරගන්නේ අයෝනිසෝ මනසිකාරයෙන් කියන පිළිවීමක් උන්ට එන්න ඕනේ. ඒ මුණගැහෙන වස්තුවත් මුණගැහෙන චක්ක ප්‍රසාදයක් මේ දෙපැත්තම ධාතු හතරක ක්‍රියාබව පැහැදිලි වීමෙන් අපිට ඔන්න විඥානයේ පසු අර මැද කන්නාදී ප්‍රතිබිම්බය වෙන්නේ මැද මේ විඥානයේ පිහිටීම සකස් වීම නිරන්තරව පැහැදිලි වීමකට ලක් වෙන්න ඕනේ. මෙන්න මෙහෙම පැහැදිලි වුණාම ඔහු වඩලා තියෙනවා නම් ධ්‍යාන අරමුණක්, ඒ ධ්‍යාන අරමුණකට ඇලෙන්නේ නැති. විවිධ ධ්‍යාන අරමුණු විචක් විචාර සුඛ ඒකාග්‍රතාව ආදී ඒ ප්‍රථම ධ්‍යාන, ද්විතිය ධ්‍යාන ආදී වඩලා අපි ධ්‍යානයකට සම්බන්ධන ඇලෙන්න ගතියකටත් නොරවැටි. විඥානය සමායයි නොගැනීමකට පත් කර හැකි වේද? භාගතුන් වහන්සේ වදාරනවා. එවත්නි භාගතුන් වහන්සේ වදාරනවා ඇසින් රූපය දැක ඒ රූපාරම්මණයට අනුව ගමන් නොකරන්න. ශබ්ද ආදී ඒ
ගමන් නොකරන හිත සමාධිමත් වෙච්ච ඒ අවස්ථාවට හිත සකස් වුණාම අනතුරුව මේ විඥාණය තමාකට නොගෙනීම. ඒතර පැහැදිලි කරන්නේ විඥාණය තමාකට නොගෙනීමක් පිළිබඳව. භාගතුන් වහන්සේ එදී උදාහරණේ විඥානයේ සමායයි නොගැනීම නිසා ඇති නොගන්නේ ඒ පරිද්දෙන් මහන්සියනේ පිටිසිත බලන්නේය. දැන් එතකොට විඥානයේ සමායයි නොපිළිගන්න නම් අපි කුමක් කර යුතුද? අපි ඔබ අහලා ඇති මේ පංච උපාදානස්කන්ධය විසි ආකාර විදිහකට තමා කරගන්න ඒ සක්කාය දිට්ඨි විස්තරය. රූපේ මමය, මම රූපය, රූපය තුල මායත, මා තුල රූපයත, ඔය විදිහට වේදනාව මමය, මම වේදනාවය, වේදනාව තුල මායත, මා තුල වේදනාවත, සංඥාව මමය, මම සංඥාවය, සංඥාව තුල මායත, මා තුල සංඥාවත, සංඛාරය මමය, මම සංඛාරය, සංඛාරය තුල මායත, මා තුල සංඛාරයත, එමෙන්න විඥානය මමය, මම විඥානය, විඥානය තුල මායත, මා තුල විඥානය ඇත. ඔය විදිහට මේ උපාදානස්කන්ධ පහ දෘෂ්ටි වශයෙන් ගන්න ස්වභාවය. නමුත් මෙහිදී දැන් විඥානය සමාකර නොගන්නේ කියන ඉදිරිපත් කිරීමට මේ පංච උපාදානස්කන්ධය මෙතන විස්තර කරනවා මහා කච්චායන මහරහතන් වහන්සේ විසින්. එතකොට දැන් ඔබට පැහැදිලි ඇති මේ රූපය මිස සමාන වන බව. ඒ ඇයි අපිට රූපයක් කොහෙන්ද පින්වත්නි නිත්‍ය භාවයක් අරමුණු නොකරනවා. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන මේ සතර මහා ධාතුන් පැති මේ රූප ස්වභාවය පෙර තිබුණු රූපයක් නෙවෙයි මේ අපිට අරමුණු වෙන්නේ. පෙර තිබුණු රූපයක් තමයි අපිට අරමුණු වෙන්නේ. නමුත් අරමුණු වුණාට රූපයක් පෙර තිබුණ රූපයක් අරමුණු වෙන්නේ. හටගෙන කරන බෙදෙනවා. රූපේ පෙන පිටක් මෙන් හටගන්න කරන බෙදෙනවා. අපිට අරමුණු කරන්න කාලයක් තියෙනවා. මේ සතර මහා ධාතු රූපය පින්වත්නි නිරන්තරව හටගෙන බෙදෙන බවක් අපි තෝරාගෙන තියෙනවා. ඒ වගේම මේ රූපය මම නොවන බව, මගේ නොවන බව. ඇයි අපි එහෙම කියන්නේ? දෙමාපියෝ ප්‍රත්‍යයෙන් හටගත්ත මේ කලලය නිරන්තරව වැඩිනේ කනබුන ආහාර නිසාම පසුයි. මව්කුසෙන් බැහැර වුණාම නිරන්තරව මේ කය පෝෂණය ලබන්නේ ආහාර ප්‍රත්‍යයෙන්. ආහාරය නිසා සකස් වෙන මේ සිරුර කනබුන ආහාරය නිරන්තරව අන්පරිද්දකටපත් වෙලා ශරීරයේ දි รา පත් වෙන රූප කලාපවලට අනුව නැසෙන දි รา පත් වී නැසෙන රූප කලාප වෙනුවට අලුතෙන් සකස් වෙන ධර්මතාවයක් අපි තෝරාගෙන තියෙනවා. එතකොට ඒ රූපය මම වෙන්නේ කොහොමද? මම නොවන ආහාර, මම නොවන ජලය, මම නොවන ආස්වාද වාසයේ ප්‍රත්‍යයෙන් නම් මේකයි හැදෙන්නේ. ඒ මම නොවන හේතුන් සකස් වෙන මේ රූපය ඒ අයිති වෙන්නේ ඒ සකස් වෙන්න දායක වෙන හේතු. ඒ කියන්නේ ඒක ඇත්තේ අපිට දේවල් වශයෙන් පෙන්නට වස්තු වශයෙන් පෙන්නට මේ ලෝකයේ හැම දෙයක්ම සකස් වෙච්ච ඒවා. එක් දෙයක් හටගන්නේ තව දෙයක් විපරිණාම වෙලා. ඒ කියන්නේ ඇත්තේ සහල් විපරිණාම වෙලා වෙනස් වෙලා තමයි අන්තර්ගතයකට පැමිණලා තමයි අපිට බත් කියන ධර්මතාවය දකින්නේ. ආලු බතු එකට දකින්න බෑනේ. හාල් නැතෙන්න ඕන බත් හට ගන්න. වී නැතෙන්න ඕන හාල් හට ගන්න. වී නොමැති තනයි හාල් කියන සංඥාවක්. හාල් නොමැති තනයි බත් කියන සංඥාවක්. හාල් නැතිලයි බත් හට ගන්න. එතකොට බත් එළවලු ආදී ආහාර පාන නැතිලයි ශරීරයේ තුල මේ කෙස්ලොම් මේ දත් ආදී රූප කොටස් සකස් වෙන්නේ. මේ ක්‍රමයට බලපෑම් පිළිගත් හැම දෙයක්ම අන්තර්ගතයකටපත් වෙලා අවශ්‍ය සකස් වෙනවා. හැබැයි ඒ සකස් වෙච්ච දේ නිරන්තර අන්තර්ගතයකටපත් වෙනවා විනා විපරිණාමයට ලක් වෙනවා විනා
එවිට අපිට ඒකට පහල් කියන්නත් බෑ, බත් කියන්නත් බෑ, දී කියන්නත් බෑ. ඒ සතර මහා ධාතුන්ගේ විපරිණාම අවස්ථාව. අපි ඒවට පණවන්නේ එක එක නම් වලින් මුන්වන්නේ සම්මත ලෝකේ ව්‍යවහාරය. හැබැයි ධාතුන්ගේ සකස් වීම. ධාතුන්ගේ සකස් වීම අපිට විවිධත්වයක් පෙන්වනවා. ඒ විවිධත්වය ආයතන හරහා අසාදී ආයතන වලින් අපි කොටස් කරාට වෙන කරාට විවාහාරක ලෝකෙදී පරමාර්ථ වශයෙන් ධාතු මනසිකාරයේදී අපිට කොටස් කරන්න බැරි බවක් කියලා. වෙන් කරන්න හැකි ස්වභාවයක් වෙනවා. ඒ නිසා රූපේ මම නෙවෙයි. රූපේ මගේ නෙවෙයි. රූපේ මටයි දෙයක් නෙවෙයි. ඒ නිසා අපි රූපය මමත්වයෙන් ගන්නෙ නැහැ. රූපේ මමත්වයකට ගන්න ඉඩක් නැහැ. ඒ රූපය හේතුන්ගෙන් හටගෙන හේතු නිසා නිරුද්ධ වෙනවා. එමෙන්න පින්වත්නි අපේ රූප ස්වභාවයක් යම් අරමුණු වේ නම් ඔබට මතකයට මුලින්දී පැහැදිලි කළා ඒ රූප ස්වභාවය අපි පෙර රූප ඇති බවට පිළිගත් දෘෂ්ටියක් හිතේ ඇසුරු වෙලා ඒ ඇසුරු වෙච්ච දෘෂ්ටිය තමයි අයෝනිසෝ මනසිකාරයෙන් මෙහි කරලා හිත ඉදිරිපත් කරන්නේ. ඒක අයෝනිසෝ මනසිකාරයේ ස්වභාවය. මනසිකාරයේ ස්වභාවය. ඒ ඉදිරිපත් කරන එක කර්මයෙන් හැදිච්ච මේ සලආයතන හරහා සිත සකස් වෙනවා. සකස් වීමේ වරදක් නෙවෙයි. පෙරට සකස් වෙන විදියක් මේක සකස් වෙච්ච සංකතය සකස් වෙච්ච සම්මත මාත්‍රයක් විනා පෙර තිබුණු දෙයක්වත් පසුව තියෙන දෙයක්වත් දැන් තියෙන දෙයක්වත් නෙවෙයි. ඒවා සකස් වීම මාත්‍රයි. ඒ නිසා මේ රූපය සකස් වෙච්ච එකක් හේතුයි. ඒ නිසා ඒ රූපේ තමා හෝ තමාගේ හෝ අන් අයගේ හෝ කාගේවත් නෙවෙයි. හේතුන්ගෙන් සකස් වෙලා හේතුත් එක්ක නිරුද්ධ වෙලා යන දෙයක්. හේතුන්ගෙන් සකස් වෙලා හේතුත් එක්ක නිරුද්ධ වෙලා යන දෙයක් නෙවෙයි. වේදනා ස්කන්ධය කියලා. වේදනා ස්කන්ධයකට හේතුව බහලා තියෙන ස්පර්ශය. ස්පර්ශයක් කියලා කියන්නේ ඔබ දන්නවා තින්නම් සංගති පස්සෝ කියන වචනේ. එතකොට ඇසට වර්ණ සටහන මුණ ගැහෙන විට චක්කු විඥානය හට ගන්නවා. එතකොට මේ චක්කු විඥාණයට බද්ධ වුණ නැත්නම් සකස් වෙන්න දායක වුණ ඇහැයි වර්ණ සටහනයි මේ තිදෙනාගේ එකතුව. ඒක කියනවා සම්පස්ස කියලා. එකට ස්පර්ශ වෙනවා. එකට එකතු වෙනවා. දැන් මේ හේතුන්ගේ සකස් වීම හේතු තුන්දෙනාගේ එකතුව කියන තැන පින්වත්නි අපිට ඇහැ වෙන් කරන්නත් බෑ. රූප වෙන් කරන්නත් බෑ. විඥානය වෙන් කරන්නත් බෑ. හරියට අර අපි බොන තේවල සීනි අයින් කරන්න බෑ. ඒ වගේම තේ කොළවල තියෙන කහට ටික අයින් කරන්න බෑ. වතුර වෙන් කරන්න බෑ. අපි තේග කියලා කියනකොට අපිට අර ස්පර්ශය කියලා තනි ඒ වචනයකට ගුණ වුණා. මේ තේග කියන එක දෙයක්කට සීමිත වුණා. හැබැයි අර හේතු තුන එකතුවයි මේ අපිට එක දෙයක් වශයෙන් අපි පිළිගන්න තියෙන්නේ. පස්සේ ඒ වගේ අපි ඒක ස්පර්ශය දෙයක් කොට සැලකනකොට තමයි අර නිදීමකට ඉටපත් වෙන්නේ. ස්පර්ශය හේතුන්ගේ සකස් වෙච්ච එකක් කියලා නොපෙනෙන එක. ඇයි වර්ණ සතහනයි විඥානයයි හරහායි මේ තුන් දෙනාගේ එකතුව සිද්ධ වුණේ. එතකොට මේ තුන් දෙනා ඇහැ වර්ණ සතහන විඥානය කියන මේ හේතු වල අපිට යාළුවෙක් හම්බුණා. එහෙම නැත්නම් ඉදිරියෙන් එන අම්මව හම්බුණා. මේ ඉස්සරහ තියෙන අපේ ගෙදර අපි හොම පනවනවා. හැබැයි මේ පැනවීම තුළ පස්සේ ස්පර්ශයේ හේතු තුන දකින්න ඕනේ. හේතු තුන දකින්නකොට අපිට කවුද මේක දැනගන්නේ? ඒ වගේම දැනගන්නේ සකස් වෙච්ච ධර්මතාවයක් වෙනා පවතින යථාර්ථයක්. පවතින යථාර්ථයක් දැනගන්න. එහෙන් තොර වූ ගයක් තියෙනවා. ඒ වගේම විඥාණයෙන් තොරව ගයක් කරගත්ත හැකියි. සතර මහා ධාතුවට අයිති දෙයක්. ගේ කියන යථාර්ථයත් සතර මහා ධාතුවට අයිති ධර්මතාවයක්. ඒ සතර මහා ධාතුව දන්නේ මේ ඊද උද බිත්තිද එහෙම එකක් දන්නේ. පඩ ව්‍යාධි ධාතු. ඒ වගේ ඇහැයි වටසතහනයි ප්‍රත්‍යයෙන් හට ගන්න විඥානය අර ප්‍රතිබිම්බ මාත්‍රය. ඒ පිළිබිඹු මාත්‍රය
ඒකත් අර හේතුන්ගේ බැහැරව නෙවෙයි. හේතුන්ගේ බැහැරව නෙවෙයි. ඒ පස්ස කියන එක. අපි අනිවාර්යෙන් හේතුන්ගේ සකස් වීමක් කියන ධර්මතාවය අමතක කරලා නැත්නම් අසීයකටපත් වෙලා තමයි මේ තියෙනවා මේ විදිහට. මේ තියෙනවා මේ නාතිය සම්බන්ධ දරුවෝ. ඒ වගේම මම එළියදී වාසය කරන මගේ ස්වාමීන් වහන්සේ බලන්න මේ තුන්දෙනා මේ හේතු තුන එකතු වෙලා අපේ හිතට ඉදිරිපත් කරන තනින් ඉදිරිපත් කරන විද්‍යාව අපේ හිත නිවීමකට සැපක හෝ දුකකට හෝ නිවීමකට ලක් වෙන්නේ ඔය ස්පර්ශය අපිට අමතක වෙලා ස්පර්ශය කියන අසීයකටපත් වෙලා. ඉතින් ඒ නිසා අපි වේදනා ස්කන්ධයට සකස් වීම ස්පර්ශයේ පැත්තෙන් එනවයි කියලා දැක්කොත් එයාට නිවීමකට නොයා වේදනා උපාදාන ස්කන්ධයට එනවා. එතන පුළුවන් ස්පර්ශ නිරෝධයටපත් වෙන්න. එතන පුළුවන් අර විඥානයේ වේදනා ස්කන්ධය තමම කරගන්න. අපි අර විඥානයේ තමම කරගන්න රූපේ තමම කරගත්ත වගේ බලන්න ස්පර්ශයේ සකස් වීමකින් මේ විදිහට කරගන්න. ඒක ගොදුරු වෙන්නේ. ඒ නිසා මෙතන ගොඩක් හිතන්න ඕන නුවණින් විහි කරන්න ඕනේ මේ විදීමකට නොයා කොහොමද බේරගන්නේ. ඔය තින්නම් සම්පස්සෝ කියන භාගතුන් වහන්සේගේ පිළිතරව අපිට වැටහෙන්න ඕන. ඒ තුළින් තමයි අර වේදනා ස්කන්ධය සමානවේ තමාගේ දෙයක් නෙවෙයි තමාගේ ආත්මයක් නෙවෙයි ප්‍රත්‍යයෙන් හටගන්න දෙයක් කියන දැකීමකටපත් වෙන්න පුළුවන්. ඒ වගේම පින්වත්නි සංඥා ස්කන්ධය කියනකොට හඳුනාගන්න නම් මේ සංඥාවනේ සංඥාවට උපමා කළේ මරීපුක ප්‍රමා සංඥා කියලා මිරිඟුවක්නේ සමාන කළේ සංඥාව. මේ සංඥාවේ නිදහනේ ස්පර්ශය කියලා දේශනාවේ පෙන්නනවා. සංඥා ස්කන්ධය අපිට සංඥාවක් තමයි විඳීමකට සකස් වෙන්න දායක වෙන්නේ. සංඥාවක් අරබය තමයි විඳීම සකස් වෙන්නේ. ඒ නිසා මේ දෙකටම නිදානේ වශයෙන් පෙන්වන්නේ ස්පර්ශය. අපිට දැන් සංඥා ස්කන්ධයකට හිත හඳුනන හැඳිනීම් මාත්‍රයකට රැවටෙන්නේ අර පස්සේ පිළිබඳ මුලින් විස්තර කළ තින්නා සංගති පස්සෝ කියන හේතු තුනක එකතුවකින් මේ ඊටක සකස් වෙන සංඥා මාත්‍රයක්. මේක නොපෙනේ. සංඥාව කියන ස්කන්ධය ඔබට වැටහිලා තියෙන්න ඕනේ. ඒක දෙයක් නෙවෙයි. සංඥාව කියන එක වස්තුවක් නෙවෙයි, කෙනෙක් නෙවෙයි. ඒකනේ මිරිඟුවකට සමාන කළේ. මිරිඟුවකට සමාන කළේ වතුර වගේ පෙනුනට වතුර නෑ ඒක. ඒ වගේ මේ ලෝකෙම පින්වත්නි අපිට වතුර තමයි මේ පෙනෙන්නේ. අපි ලෝකේ කියලා මේ දකින්නේ වතුර වෙච්ච මිරිඟුව වතුර වෙච්ච ස්වභාවය. අපි මේ ලෝකේ කියලා සලආයතන රහ දකින්නේ. ඒකට අපි දකින්නේ වතුර. හැබැයි ඇත්තේ මිරිඟුව. ඇයි මේක ස්පර්ශයෙන් හටගන්නේ? අපි තෝරාගත්තා ඇස නිරන්තරව විපරිණාමයට ලක් වෙනවා අනිත්‍ය භාවයට. රූපේ නිරන්තරව විපරිණාමයට ලක් වෙන ධර්මතාවයක්. ඒ වගේම ඒ නිසාම විඥානයේ මායාවක්. මේ හේතුන්ගෙන් සකස් වෙන විඥානයේ මායාවක්. මේ හේතු තුන එකතු වෙලා හදන ඒ ස්පර්ශයට අපි අපේ හිතේ හැඳිනීමක් ඇති කරන්න පුළුවන්. විතර ඉදිරිපත් කරන්න පුළුවන්. මොකද හිත නිරන්තරව සංඥාව රැවටෙන ස්වභාවයෙන් යුක්තයි. ඉතින් මේ සංඥාව පිළිබඳ යම් තථාගතයන් වහන්සේගේ දේශනාවට අනුව පැහැදිලි කර ගැනීමකට හිත ලක් වෙන්න ඕන, අවබෝධයකට හිතපත් වෙන්න ඕන. මේ ලෝකේ හැම එකක්ම සංඥාවල් කරා තමයි හිතට ඉදිරිපත් වෙන්නේ. ඒකනේ සබ්බ ලෝකේ අනබිරත සංඥා කියලා ගන්නවා. කිසිදු සංඥාවකට නොයැලෙන්නට හිත දැක්මකටපත් වෙන්න ඕනේ. එතේ වෙන්නේ හැම එකක්ම සංඥාවක් කරා තමයි හිත සකස් වෙන්නේ. හැඳිනීම් මාත්‍රයක්. කුමක් වූ සලආයතන හරහා යමක් ඉදිරිපත් වේද ඒවා සංඥා. දේවල් නෙවෙයි. සංඥා මාත්‍ර. අපිට ඕනම ප්‍රශ්නයක් විතර නැගෙන්නේ වචනයක් සම්බන්ධව වෙහසක් ඇති වෙන්නේ. කවුරු හරි කියපු දෙයක් ගැන හිතර මෙනෙහි කරලා වෙහස අපි විඳින්නේ. ඒ වගේම දැකපු දර්ශනයක් පිළිබඳ මෙනෙහි කරලා වෙහසක් හෝ සතුටක් හෝ අපි ඇලෙන්නේ බැඳෙන්නේ. ඒ වගේම කාපු දීපු දෙයක් පිළිබඳ මෙනෙහි කරලා අපි රස විඳින්නේ. එක්කෝ ඒ පිළිබඳ දේශය හටගන්නේ. ඒ වගේම දුර්ගන්ධයක් හෝ
ප්‍රියමනාප ගන්ධයක් ගැන හෝ හිත ඇලෙන්නේ බැඳෙන්නේ එහෙම නැත්නම් ඉරෙහි වෙන්නේ ඒ වගේම ස්පර්ශය සම්බන්ධවත් ඒ විදිහට පින්වත්නි සංඥාව දෙයක් කරගෙනමයි මිරිඟුව වතුර කරගෙනමයි ඒ නිසා මෙතනදී අපි එසේ නොවන්නට නම් මේ තින්නම් සංගති පස්සෝ මේ හේතු තුනක එකතුවකින් සංඥාවක් හිතේ සකස් වෙන්නේ කියන අවබෝධයකටපත් වෙන්න ඕනේ. එහෙම වෙනකොට අපිට සංඥාවේ ස්වභාවය වැටහෙනවා. සංඥාවේ යථාභූතය වැටහෙනවා. මේ සංඥා ස්කන්ධය කියන එක හේතුන්ගෙන් සකස් වෙන එකක් විනා පවතින යමක් නෙවෙයි කියලා වැටහෙනවා. ඒ වගේම පින්වත්නි ඒකන හිතන එකට කියනවා සංඛාර. සංඥාවක් කරබයා හිතෙනවනේ අපි හිතනවනේ දිගින් දිගට ඒ තමයි සංඛාර. සකස් වෙවි හිතවිලි වල මෙනෙහි කිරීම වල ලක් වෙනවා. මෙනෙහි කිරීම වලටපත් වෙනවා හිත. ඒ චේතනා ස්වરૂපේ නැත්තම් හිතන ගතිය සිතිවිලි වල යථාර්ථය අපි දකින්න ඕනේ. මේ සිතිවිලි වල යථාර්ථය අපිට නොපෙනෙනවා. හරියට කොයි වගේද? අපි හිතන්නකෝ සීනකින් හීනකින් යමෙක් රැවටෙනකොට ඔහු තැති ගන්නවා. සමහර විට බිය වෙනවා. සමහර විට ප්‍රියමනාප සීන දකිනවා. සමහර විට ශෝක ජනක සිද්ධි දකිනවා. උඩ පැහැදිලි නැද්ද? මේ සීනය තුල තියෙන්නේ ශෝක වෙන්නවත්, සතුටු වෙන්නවත්, තරහ ගන්නවත්, වේසදවලි ඇති කර ගන්නවත් දෙයක්ද සිතිවිලි පහළ වෙනවා. උතන ඇත්ත එකක් වෙන්නේ ඒකෝ සීනෙන් ඒ දර්ශනය වෙච්ච දේ ඇත්ත වෙන්න ඕනේ. එහෙම නැත්නම් එතන මිත්‍යාවක් බව දකින බවක් හෙළිවී තියෙන්න ඕනේ. අපි හිතමු මෙහෙම යම් විදියකින් අපිට සිහිනෙන් කෙනෙක් බනිනවා පේනවා. සම්දු කරනවා. අවදිලා බලනකොට එහෙම එකක් නැහැ. අවදිලා බලනකොට එහෙම එකක් නැහැ. ඒකට උතන ඇත්ත මොකක්ද රණ්ඩු වෙච්ච එකක් උනේ නැහැ කියන එක අපි හොඳටම දන්නවා. සිතිවිලි වල සකස් වීමක් නෙමෙයි. නමුත් අපිට පේන්නේ සිතිවිලිද සම්දුවක්. සත්‍ය වශයෙන්ම අපිට පේන්නේ සම්දුවක්. ඒ සත්‍ය වශයෙන්ම පහළුනේ සිතිවිලි. ඔය දෙකේ එකක් වෙන්න එපා ඇත්ත. එහෙනම් රණ්ඩු වෙච්ච එකක් නෑ එතන සිතිවිලි වල පහළ වෙන්නේ. එහෙනම් සිතිවිලි යන දේවල් වෙලා දේවල් යන අනිත් පැත්ත සිතිවිලි. සිතිවිලි යන දේවල් යන සිතිවිලි. ඔක එකයිනේ ඇත්ත. එහෙනම් දේවල් එක තිබුණේ නෑනේ. එහෙනම් සිතිවිලි හේවත් වේ සංස්කාර ස්කන්ධය ගැන වටහා ගන්න මේ සිතිවිලි දේවල් කරගෙන තමයි අපි මුලාවකට හිතපත් වෙන්නේ. ඒ නිසා පෙර ඇසුරු කළ ආකාරවල සිතිවිලි සකස් වෙන ස්වභාවයට කියනවා සංඛාර. ඒ සංඛාරයෝ මමවත් තව කෙනෙක්වත් නෙවෙයි. ඒවත් පහළ වෙන්නේ දහමේ උගන්වන්නේ ස්පර්ශය. සංඛාරයේ නිදාන ස්පර්ශය. එතකොට තින්නම් සංගති පස්සෝ කියන අපේ මූලික හැඳින්වීම ඉගෙන ගත්තාම මූලික ධර්මතාවයේ මුලින් අපි ඉගෙන ගත්තනේ. ඒ ටික එතකොට යත අනාත්ම දෙයක් කවුරුවත් නෙවෙයි. ධාතුන්ගේ ක්‍රියාවකින් එයා සකස් වෙලා නිරුද්ධ වෙන්නේ. ඒ වගේම වර්ණ සටහන කවුරුවත් නෙවෙයි. ධාතුන්ගේ ක්‍රියාවක් පමණමයි. ඒ වගේම විඥානය හේතුන්ගේ ඒ අසත් වර්ණ සටහනත් ආදී කනත් සත්‍යත් ආදී ප්‍රත්‍යයෙන් හටගන්න එකක්. දැන් මෙතන අනාත්ම නෙමේ හේතු තුනම. ඇස යමෙක් නෙවෙයි, වර්ණ සටහන යමෙක් නෙවෙයි, විඥානය මේ හේතුන්ගේ සකස් වෙච්ච නිසා යමෙක් නෙවෙයි. මේ අනාත්ම වූ හේතුන්ගේ සකස් වෙන මේ සංකාර ස්කන්ධයත් ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් හටගන්නවා. ඒ වගේම විඥාන ස්කන්ධය අපිට පැහැදිලිවම පේනවා. එතකොට මේ විඥාන ස්කන්ධය කියන්නේ සංඥාවෙන් හඳුන්වා දුන්න ආකාරය දැනගන්න විඥානය. දැනගන්න ස්වභාවය විඥානය. විඥානය සමාන වේ. සමාගේ නොවේ, තමාගේ ආත්මය නොවේ. එයි මක් නිසාද මේ විඥානය හටගන්නේ? චක්කුංච පටිච්ච රූපේච පටිච්ච චක්කු විඥාන නිතරම හේතුන්ගෙන් හටගන්නවා. ඒ වගේම කනත් ශබ්දයක් ප්‍රත්‍යයෙන් සෝත විඥානය හටගන්නවා. ප්‍රත්‍යයෙන් හටගන්න දෙයක් කෙනෙකුගේ වෙන්න බෑ. කෙනෙක් වෙන්න බෑ. මේක තේරුම් ගන්න. කවුරුවත් කරන දෙයක් නෙවෙයි දේ දුන්න සකස් වෙන්නේ හේතුන්ගේ. කවුරුවත් නවත්තනව නෙවෙයි දේ දුන්න. හේතු එතන අවලංගු වෙයිද දේ දුන්න විරුද්ධ වෙලා. හේතු සකස් වෙන්නේ දේ දුන්නක් සකස් වෙලා. කවුරුවත් හැදුවෙත් නෑ, කවුරුවත් අයින් කළෙත් නෑ. බලන්න හේතු මේ හේතු ඵල කියන ධර්මතාවය තේරුම් ගත්තාම පින්වත්නි මම අයින් කරන දෙයක් නෑ. අයින් කරන්න මමෙක් නැහැ. මේ විඥාණයට ඔය රැවටිලා ඉන්නේ හේතුන්ගෙන් සකස් වෙනවා කියන ධර්මතාවය තව පැහැදිලි නැති නිසායි. මෙතන හොඳට තේරුම් ගන්න.
බොහෝ දෙනෙක් මේ මම කියලා කෙනෙක් නෑ මම කියලා දෙයක් නෑ මගේ නෙවෙයි කියලා වචනෙන් කිව්වට බෑ විඥානය තෝරගන්න. විඥානය නිවැරදිව තෝරගන්න. මේ විඥානය හේවත් මේ සිත පෙනෙන බව, ඇහෙන බව, දැනෙන බව, හිතෙන බව මේවා හේතුන්ගෙන් සකස් වෙන්නේ. හේතු මොනවද කියලා ඉගෙන ගන්න. හේතු මොනවද කියලා තෝරගන්න. එවිට වැටහෙයි මේ හේතුන්ගෙන් සකස් වෙන ධර්මතාවය හේතුත් එක්ක හට ගන්න බව, පෙර නොතිබීම හට ගන්න. එතනත් එහිම නිරුද්ධ වෙන බව. තිබිලා හටගත්ත නෙවෙයි, තිබිච්ච දෙයක් නිරුද්ධ වුණා නෙවෙයි. අනික හට ගන්න හේතු වැය වෙනවා. හේතු වැය වෙච්ච නිසාම ඵලයට පවතින්න බෑ. හේතු වැය වෙලාමනේ ඵලයක් හටගන්නේ. එතකොට හේතු වැය වෙච්ච නිසාම ඵලයට පවතින්න බෑ. ඒකයි යථාර්ථය. විදුලිය වැය වෙලා නම් ආලෝකය පහළ වෙන්නේ විදුලිය වැය වෙච්ච නිසාම ඒ ආලෝකයටත් පවතින්න බෑ. විරුද්ධ වෙනවා. ඒකයි ඇත්ත. හේතු නිරුද්ධ වෙනවා නම් ඵලයට පවතින්න බෑ. මොකද හේතු වැය වෙලාමනේ ඵලය හටගන්නේ. ඒ නිසා ඵලයට පවතින්න ඵලයෙන් නිරුද්ධ වෙන්න වෙනම හේතු අවශ්‍ය නැහැ. තෙල් ටික දහණය වෙනානේ දැල්ල පහළ වෙන්නේ. තෙල් ටික දහණය වෙච්ච නිසාම දැල්ලට පවතින්න බෑ. දැල්ල තෙල් දහණය වෙලා දැල්ල හට ගන්නකොට දැල්ලට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය විතර වැය වුණා. ඒ නිසා දැල්ල නිරුද්ධ වෙන එකට වෙනම හේතු අවශ්‍ය නැහැ. හේතු වැය වෙච්ච බවමයි ඵලයේ නිරෝධය. මෙන්න මේවා මෙනෙහි කරන්න. මේවා යෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කරන්න. මේවා මෙනෙහි කරනකොට පින්වත්නි විඥාණය සමාන වන බවට පිළිවෙනවා. තමාගේ නොවන බවට පිළිවෙනවා. තමාගේ ආත්මයක් නොවන මොකද ඒකද කියන්නේ? පෙර තිබීම හටගන්නේ මේ විඥාණය. එහෙමනම් පෙර හිටියේ මම දැන් ඉන්නේ කියන්න බෑ. මොකද පෙර පහළ වෙච්ච ස්කන්ධ ඒ තනම හේතුත් එක්ක නිරුද්ධ වුණා. මේ පෙර හේතු වලින් නෙමෙයි දැන් හටගන්නේ. දැන් හේතු අරබයයි මේ ඵලය දැන් හටගන්නේ. මේවා සරල වශයෙන් මෙනෙහි කරන්න. දැන් හුස්ම පාරමේවට දායක නෙමෙයි. දැන් මේ මොහොතේ ආහාර වැය වෙන්නේ නැහැටි. මේ මොහොතේ ආස්වාද ප්‍රාස්වාද ක්‍රියා වැය වෙන්නේ නැහැටි. මේ මොහොතේ හේතු වැය වෙලා නෙමෙයි අපිට මේ පෙනෙන්නේ. අපිට පේනවා නෙවෙයි විඥානයේ නැමැති ධර්මතාවය පහළ වෙන්නේ. අපට ඇහෙනවා නෙවෙයි මේ ඇහෙන බවක් සකස් වෙන්නේ. දැන් හේතුන්ගේ ඵලයක් වශයෙන්. සම්නිතෙන් මෙනෙහි කරන්න. එහෙම මෙනෙහි කරනකොට හේතුත් එක්ක මේවා නිරුද්ධ වෙන බවක් ප්‍රකට වෙනවා පැහැදිලි වෙනවා. ඒ නිසා පින්වත් මෙතන කුජලත්වයකට යන්න ඉඩක් නැහැ. ආත්ම සංඥාවකට යන්න ඉඩක් නැහැ. අනික දැන් ওই හෙලිවීමත් එක්ක ඔහුට ප්‍රකට වෙනවා ඒ නුවණ ඒ දර්ශනයට ප්‍රකට වෙනවා. ඒ තන කොයි දැන් මීට මොහොතකට තිබුණු තත්ත්වය. ඕ දැන් ඕගොල්ලෝ බනහන් ඉස්සරලා හිටිය ගෙවල් වල වෙන වෙන කටයුතු ලියදිලා. ඕ දැන් ඒ අවස්ථාව. ඔබ දවල්ට ආහාර ගන්න කොහේ අවස්ථාව. ඔබ ගමනක් බිමනක් ගියා නම් කොහේ අවස්ථාව. නාගනීම් ආදී කටයුතු කොහේ අවස්ථාව. ආපහු නැහැනේ හම්බෙන්නේ. දකින්නවත් නැහැ. තව ඉදිරියට ඔබ යන්න හිතන් ඉන්න කටයුතු තියෙනවා. කරන්න හිතන් ඉන්න ඒක කොහොම එහෙම එකක් නැහැ නේද? දැන් හේතු නිසා සකස් වෙන ධර්මතා දැන් හේතුත් එක්කම නැතිලා යනවා. ඒ නිසා උපාදානස්කන්ධ පංච උපාදානස්කන්ධ හටගෙන නිරුද්ධ වුණා විනා මම ගමනක් කියන්නේ මම ගෙදර හිටියා නෙවෙයි මම ඉස්කෝලේ ගියා නෙවෙයි මම වැඩ කර හිටියා නෙවෙයි ඒක මේ උඩ තියෙන පඤ්ඤාප්තියක් පංච උපාදානස්කන්ධ වල හට ගැනීම නිරෝධයක් දැකීම බලන්නකෝ එහෙම දැකලා එක් දිනක් ජීවත් වුවත් උතුම්ය එසේ නොවන අවුරුදු 100ට වඩා මේ පංච උපාදානස්කන්ධයේ හෙළිවීම තුළ කෙනෙක් ජීවත් වෙනවා කියන දෘෂ්ටිය ඇසු අවුරුදු 100ක් හිටියත් ඒක නිෂ්ඵලයි. ඒක හිස් දෙයක්. ඒක නැති දෙයක්. මිත්‍යාවක්. කර්ම විපාකෙදී කර්ම රැස්වීම විතරයි ඒ තුළ සිදුවන්නේ. නමුත් පංච උපාදානස්කන්ධයක හට ගැනීම නිරෝධයක් යම් කෙනෙක් හෙළ කර ගනීද ඔහුගේ පංච උපාදානස්කන්ධ වැඩිවීමට යන්නේ නැහැ. වැඩිවීමට යන්නේ නැහැ. ඊට පස්සේ ඡය වීමටපත් වෙනවා. මේ දෘෂ්ටිය අවලංගු වෙලා මේ උපාදානස්කන්ධය යමෙක් නොවේ යමෙකුගේ නොවේ හේතු සකස් වීම තුළ ඵල සකස් වීම සහ හේතු නිරුද්ධ වීම තුළ නිරුද්ධ වීම. එතකොට යාට පෙනෙන බව, ඇහෙන බව, දැනෙන බව, හිතෙන බව මේ ස්කන්ධ වල හට ගැනීම සහ නිරුද්ධ වීම. ඒවා මමත්වයෙන් ග්‍රහණය කරගන්නේ නැහැ. ආත්ම වශයෙන් ග්‍රහණය කරගන්නේ නැහැ. එවිට ඔහුට අතීතය පිළිබඳ දෘෂ්ටිසහගත නැහැ. අනාගතයේ දෘෂ්ටිසහගත නැහැ. ඔබ අතීතයේ මෙනෙහි කරනවා කියලා මෙනෙහි කරනවා නම් මෙනෙහි කරන්නේ ඔබ සක්කාය දිට්ඨියමයි. ඔබට මෙනෙහි කරන්න ඉතුරුලා තියෙන සක්කාය දිට්ඨියක්මයි. මොකද දෘෂ්ටියෙන් ජීවත් වූ අතීතයක් නේ ඔබට ඉතුරු. එහෙනම් ඔබ අතීතයක් මෙනෙහි කරනකොට දෘෂ්ටිය සිහි කරනවා.
ඔබ අනාගතය ගැන හිතනවා කියලා හිතනවා. නමුත් ඔබ හිතන්නේ අනාගතය ගැන දෘෂ්ටි භාගතවයි. එහෙනම් අනාගතයක් ගැන හිතනවා නෙවෙයි දෘෂ්ටියම ඉදිරියට ගෙන යන්නේ. අන්න මේ තැන් හිතා ගන්න තේරුම් ගන්න. ඔබ වර්තමානයේ ජීවත් වෙනවා කියලා හිතුවට වර්තමානයේ ජීවත් වෙනව නෙවෙයි දෘෂ්ටියයි මේ ජීවත් කරන්නේ. ඒකම දකින්න හේතුන්ගෙන් සකස් වෙන බව. ඒවිතේ දෘෂ්ටිය අතහැරෙන්න. මෙන්න මේ කරුණ ටික හොඳට පැහැදිලි වෙච්ච මේ සූත්‍ර දේශනාවේ පින්වත් තථාගතයන් වහන්සේ වදාරන්නේ මේ විඥාන ස්කන්ධය කියපුවම පංච උපාදාන ස්කන්ධෙම අයිති මම හෝ මගේ අයිති කර ගැනීමකට නොයයිද විඥාණය අයිති කර ගැනීමකට නොයයිද විඥාණය කෙනෙක් යයි තමන් යයි අනුන් යයි නොපිළිගනීද පින්වත්නි ඔහුට ජාති ජරා මරණයන්ගේ සිඳීමකටපත් වෙනවයි මේ දේශනාවේ අවසන් කරනවා. ඉතින් මම මේ පැහැදිලි කරපු බණ කරුණු ටික ඔබට යම් තරමකට පැහැදිලි වෙන්න පිවිසෙන්න උදව්වක් ලැබෙන්න ඇතේ කියලා හිතනවා. ඉතින් ඒ නිසා යම් හෝ මේ ධර්ම දේශනාවට අදාළ දහම් කරුණු පිළිබඳ යම් විමසීමක් කරනවා නම් අපි ධර්ම සාකච්ඡාවක් වශයෙන් අපිට කාලය ඇති නිසා ඔබට ධර්ම ශ්‍රවණයට දැන් ඉඩක් තියෙනවා. හොඳයි මේ ධර්ම ශ්‍රවණයෙන් ඔබ ලැබූ තුන් ධර්ම ඥානය ඔබ සියලු දෙනාටම අමා මහ නිවන් පිණසම හේතු ආසනාව වේවා. සාදු සාදු. කියනවා නම් අපි අහමු සාකච්ඡා කරමු. ස්වාමීන් වහන්සේ ඔව්. මතක් ලබා දෙන්න ස්වාමීන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේ 85 දෙනෙක් සම්බන්ධ වෙලා තියෙන නිසා මේ Zoom කියන මාධ්‍ය හරහා මට දැනුවත් කරන්න පුළුවන් නම් ටෙක්ස්ට් ඒක ඇතුළේම chat එකේ ටෙක්ස්ට් එකක් තියෙනවා. නැත්තම් මේකේ raise hand අත ඉසවීමේ ෆන්ක්ෂන් එකක් තියෙනවා. එහෙම ෆන්ක්ෂන් එකකින් පෙන්නුවොත් මම එයාගේ මයික් එක මියුට් කරලා දෙන්නම්. ඒ කියන්නේ හැමදෙරේ නැත්තම් 85 දෙනාම කතා කරන්න ගත්තොත් මේක කරන්න හම්බෙන්නේ නැති නිසා. හරි මහේන්ද්‍ර කියලා අත උස්සලා තියෙනවා. මම එයාට අවස්ථාව ලබා දෙනවා. මහේන්ද්‍ර ඔබට අවස්ථාව. අවසරයි ස්වාමීන් වහන්සේ ඇහෙනවද? ඔව් ටිකක් හයි මාත් කතා කරන්න හයියෙන් ටිකක්. අයෝනිසෝ මානසිකාරයෙන් මෙනෙහි වීමකට හිතපත් වෙනවා. ඒකට ප්‍රශ්නේ මොකක්ද? ඔව් එතකොට ස්වාමීන් වහන්සේ එතකොට ඇත්තටම හේතුඵල සිද්ධිය හේතුඵල නිරෝධයේ මේ මොහොතේ උනේ ඇසට රූපයක් හමු වීමෙන් ඒ වුණාට මනසට මෙනෙහි උනේ අර ඒ ආයතන හයෙන්ම හදාගත්ත උපාදාන ස්කන්ධයක් ඒකත් හට අරගෙන නිරුද්ධ වුණා. එතකොට එකක් ඇහැට රූපේ ඇහැ ඉදිරියේ රූපය ආවා කියන එක හේතුඵල සංසිද්ධියක්. අනික් අතට ඒක මෙනෙහිවීම ඒහා ඒක ඇසුරු කරපු අල්ලන්න පුළුවන් අහන්න පුළුවන් විඳින්න පුළුවන් දෙයක් කියලා මෙනෙහිවීම තවත් මනෝවිඤ්ඤාණය මුල් කරගෙන හටගෙන නිරුද්ධ වෙන හේතුඵල සංසිද්ධියක්. ඒකද? ඒ කියන්නේ එහෙමයි ස්වාමීන් වහන්සේ. හට ගන්න තැනම නිරුද්ධ වෙන එක ස්වභාවය වුණාට ඒ අරබය මෙනෙහිවීම තමයි අනුතුරු වෙන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ මනෝවිඤ්ඤාණය සම්බන්ධව සිද්ධියක්. එතකොට ස්වාමීන් වහන්සේ දැන් ඒ දෙකම වෙලා තමයි නැවත එතන සිහිය හිටියේ නැත්නම් තමයි නැවතත් ඒක මේ අලුත් වෙන්නේ උපාදාන ස්කන්ධේ නේද? ඔව් ඒක හරියි. එහෙම තමයි. හරි ස්වාමීන් වහන්සේ තේරුම් ගන්නයි පැහැදිලි. ඔව් දැන් අපි අර මුලින්ම කතා කළානේ අර හිත විසිර යන ක්‍රමය. එතනදී මහත්තයා හිත විසිර යන්නේ ඔය මෙනෙහි කිරීම වලට හිත ලක් වෙන හින්දානේ. පැහැදිලි නේද? එහෙමයි. ඔව්. එතකොට මේ මෙනෙහි කිරීමකට යන්නේ අර මූලික අවබෝධයෙන් ඉඩ නැතුව අයෝනිසෝ මනසිකාරයට ඉඩක් ආපු නිසායි. එහෙමයි. මේ ධර්මතාවයන් පිළිබඳ වැඩිලා මදිකමට හට ගන්න තරම නිරුද්ධ වෙනවා කියන මේ හේතුඵල පිළිවීම නොවැඩුණු බව නිසා තමයි අර ඒක අල්ලගෙන මෙනෙහි කර කර යන්නේ. ඒක මනෝවිඤ්ඤාණය.
එතකොට තමයි අර හිත විසිරෙන ස්වභාවයකට පත් වෙනවයි කියලා දේශනාවේ මුලින්ම අර තියෙන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් ඒක හඬක් මුල් කරගෙන හරි දැන් ඒකට මනෝවිඤ්ඤාණයට අවස්ථාව ඉඩ සැලසෙන්න ආයතන හයෙන්ම එකක් වෙන්න පුළුවන්. හැබැයි එතන අර මේ අයෝනිසෝ මනස්කාරයෙන් මේ ගොඩනැගෙන උපාදානස්කන්ධේ හයෙම එකතුවෙන් අතීතය හදාගත්ත මතයක් තමයි ඉදිරිපත් වෙන්නේ නේද? අයෝනිසෝ මනස්කාරය. ඒක හරි. එහෙම තමයි. හොඳයි ස්වාමීන් වහන්සේ පැහැදිලි. ඔව්. තාම මොනවද කියනවද? ස්වාමීන් වහන්සේ මේ අපේ දසුනි අක්කට විනාඩියක් කතා කරන්න අවශ්‍ය කියලා තියෙනවා. නෑ කවුරු හරි ඉන්නවා නම් ප්‍රශ්න ඉදිරිපත් කරන්න. විඥාණය තමා නොකර ගැනීම කියන වචනේ විඥාණය සමාගයේ හෝ තමා නොකර ගැනීම කියන අර්ථය පංච උපාදානස්කන්ධයටම ගැලපෙනවයි කියන පංච උපාදානස්කන්ධයටම අයිති එළිදරව්වක් කියන එක වැටහෙනවනේ නේද? දැන් විඥානයක් යම්තනක සකස් වෙනවනම් රූපය අයින් කරන්න බෑ. වේදනා සංඥා සංඛාර කියන අනිකුත් නාම ධර්ම අයින් කරන්න බෑ. මොකද විඥානයේ යමක් දැනගන්නකොට ඒ දැනගන්න අරමුණු වෙන රූපයක් හෝ ශබ්දයක් හෝ අරබයානේ විඥානයට අරමුණක් එන්නේ. එතකොට එතන විඳීමකුත් බැහැර කරන්න බෑ. හැඳිනීමකුත් බැහැර කරන්න බෑ. පංච උපාදානස්කන්ධය පිළිබඳ ඇතිතතු වැටහෙනකොට සත් අර තමා කෙනෙක්ය තමා දෙයක්ය ඒ වගේම මම දැන් මේ ඉන්නේ ගෙදර මම දැන් මේ ඉන්නේ නගරේ ආදි වශයෙන් අපි හිතන පැත්තක් තියෙනවනේ මේ උදමස්තමේ. එතකොට දැන් මේ හිතන ස්වභාවය පංච උපාදානස්කන්ධයක් බවට සකස් පරිවර්තනය කරගන්න නැත්නම් අවබෝධයට සකස් කරගන්න අපිට අර හේතුඵල ක්‍රමයෙන් බැහැරව එතෙන්ට එන්න බෑ. පැහැදිලිද? දැන් අපි ඉන්නේ ගෙදර දැන් අපි ඉන්නේ නගරයක එහෙම නැත්නම් මං ඉන්නේ දැන් වත්තක ආදි ලෙස හිතෙනවා අපිට. මේ හිතෙන්නේ මටද පංච උපාදානස්කන්ධයක සකස් වීමක්ද කියන තැන අර හේතුත් එක්ක සකස් වෙනවා කියන ධර්ම කාරණයක් ඔස්සේ තමයි අර දෘෂ්ටි සාගත නොවන්නම යා අවබෝධයෙන් දැකිය යුත්තේ. එහෙම වුණොත් තමයි අර මේ සහ දෙවිලි එතන රඳා හිටින්නෙත් නැත්තේ. මොකද උතන සම්මුද නිරෝධ මාර්ග කියන ආර්ය සත්‍යයට උතන නැගෙන්න ඉපේ. මොනවාද තියනවද? ස්වාමීන් වහන්සේ මට තියෙන එක ගැටලුවක් ඉදිරිපත් කරන්න. ඔව්. තෙරුවන් සරණයි. ඔව් තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ එතකොට දැන් අපිට දැන් සාමාන්‍ය ඇස පුරාණ කර්මයයි කියලානේ ධර්ම විග්‍රහ වෙන්නේ ස්වාමීන් වහන්සේ. ඔව්. එතකොට අපට ඇසට රූපයක් පහළ වෙනකොට ඒක පෙර පුරාණ කර්මය අනුව හටගත්ත දෙයක්ද ඒක එහෙම නැත්නම් අපි ඒක ඒ වෙලාවේ අවිද්‍යාවෙන් සකස් කරගන්න දෙයක්ද කියලා අපි කොහොමද හරියටම නිගමනය කරන්නේ? මම ඒක අහන්නේ දැන් අපි යම් කිසි කෙනෙක් අපිට බනිනවා කියමුකෝ අපිට කෙනෙක් බැන්නොත් අපි හිතුවොත් ඒක මේක පුරාණ කර්මයෙන් අපිට වෙච්ච දෙයක් ඒ කියලා අපි හිත හදාගන්න උත්සාහ කරනවනේ ඒක ඉවසා ගන්න මේ විදිහටනේ. එතකොට අපි සයනස ඒක මොකක්ද? පුරාණ කියන එකෙන් අපිට පුරාණ කර්මයක් ඔකට සම්බන්ධ වෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ මහත්තයා මේ කර්ම අනේ මගේ පුරාණ කර්මයක් මේක කියලා විඳින්න කියලා ඒක. අපි බොහෝ විට ගන්න විඳින්න පැත්තෙන් කර්මය කියලා. මේක මගේ කර්මයක් වෙන්නදී මට මේ වගේ බැනුම් අහන්න ලැබීම කියලානේ අපි ගන්නෙ. ඔව් සයනස. එහෙම එකක් නෙවෙයි මහත්තයා. ඊට වඩා තව උලට එන්න අපි මේ සලායතන හැදිලා තියෙන්නේ පෙර සලායතන ඇසුරු කරපු එකේ විපාකයකට. පෙර ජීවිතයක් නේද ජීවිතයක ඇස කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රියෝ ඇසුරු කරලා ඒවට උපාදාන සහිතවයි මිය ගියේ. ආයෙත් රූප බලන්න ඇහැක් ඕන කැමති. ශබ්ද අහන්න, ගන්ධ සුවඳ ලබන්න, ස්පර්ශ ලබන්න මේ සලායතනය කෙරෙහි තියෙන තෘෂ්ණාවකින් තමයි මිය ගියේ.
එතකොට සලායතන ලබන්න තියෙන කැමැත්ත ඒවත් සලායතන ඇතුළු කළ ගතිය තමයි උතන කර්මය වෙන්නේ මාත්‍ය. ඒකයි පුරාණ කර්මය. අනැතුව මේ සිදුවන සියලුම ක්‍රියාදාමයන් පුරාණ කර්මයට අදාළද? නෑ නෑ. කර්මයෙන් තමයි එහා සකස් වෙන්නේ ඇත්ත. කර්මයෙන් තමයි කම සකස් වෙන්නේ. ඒක ඇත්ත. මව්කුසකව සකස් වෙන්නේ පෙර බලපු ගතිය නැත්තම්, පෙර අහපු ගතිය නැත්තම්. ආයෙත් බලන්න අහන්න මේ සලායතන කෙරෙහි තියෙන ඇල්ම අත නොහුරුණු නිසා තමයි මේ සලායතන සකස් වුනේ. ඒ සලායතන සකස් වීම පුරාණ කර්මයකින් ප්‍රත්‍යයෙන් හටගත්තේ. හැබැයි ඒ ඇහැ ප්‍රත්‍යයෙන් හටගන්න චක්කු විඤ්ඤාණ ආදී හේතුන්ගෙන් සකස් වෙනකොට ඒ සකස් වෙන ඒවා පිළිගන්න නෙවෙයි මේ පිළිගන්න විදින එක නෙවෙයි කර්මය කියන්නේ. ඒක අවිද්‍යාවෙන් සිද්ධ වෙන දෙයක් නේ. අවිද්‍යාවට වෙන එකක්. අපිට ඒ කියන්නේ පටිච්චසමුප්පාදය පටන් ගන්න ක්‍රියාවලිය පටන් ගන්න අවිද්‍යාවෙන් වන නිසා තමයි අපිට ඒක එතෙන්දිම ඒක ඒ විදිහට අපි දැකලා එක සකස් කරගන්නේ සානාස නේද? කරගන්න. අපිට පුළුවන් අවශ්‍ය නම් මාත්‍ය අරක නොවිදින්න. අරක නොපිළිගන්න. ඒ සලායතන හරහා අපි සත්‍යයෙන් හිතේ හට ගන්නවා කියන්නකෝ අහවලා බනිනවා, අහවලා වෙහෙත දෙනවා, අහවලා දුක් දෙනවා කියලා හිතක සකස් වෙන සිතිවිලි අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සකස් වෙන්නේ කියලා පේනවා. ඒ වගේම සලායතන හරහා මේවා සකස් වෙන්නේ කියලා පේනවා. සකස් වෙච්ච ධර්මතාව කියලා පේනවා. ඒවා මම නොවේ මගේ නොවේ හේතුන්ගෙන් සකස් වෙන්නේ කියලා පේනවා. අරක විඳින්නේ නැහැ. මේ ස්පර්ශය පිළිබඳ හොඳ තත්ත්ව හෙළිවීමක් තියෙනකොට අර විඳීමකට යන්න බෑ. මේ සකස් වෙච්ච එක සකස් කරගෙන දුක් විඳින්නේ. දුක් විඳිනව නෙවෙයි සකස් කරගෙන දුක් විඳිනවා. ඔය කියන්නේ අපිට බයිනවා අපිට ඇහෙන වචන ටික බැනුමක් විදිහට අපි ඇතුලේ හදාගෙන තමයි සකස් කරගන්නවා. සකස් කරගන්න තේරෙනවා සායනා. ඔක වැටුණා. අර බනින්නේ නෑ මට ඒක හිතුනේ අර දැන් මුගලන් මහරතන් වහන්සේට හොරු ගහන්න එනකොට මුගලන් මහරතන් වහන්සේ දෙවෙනි වතාවට උඩට ගිහිල්ලා බලනවානේ මට අයි මෙහෙම වෙන්නේ කියලා. එතකොට ස්වාමීන් මුගලන් මහරතන් වහන්සේ හොරුන්ට පහර දෙන්න ඉඩ දෙනවා. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ යාර ඒ දිවස තිබිච්ච නිසා බැලුවා මිසක් ඒක නැත්තම් ඒක අපිට නිකන් බලලා තීරණය කරන්න බෑ මේක මේ අපි කරපු පුරාණ කර්මයකට එන දෙයක්ද කියලා ස්වාමීන් වහන්සේ. නෑ අපි හිතන පැත්තේ නෙවෙයි මුගලන් ආර්යයන් වහන්සේ වැඩ හිටියේ. ඔව්. ඒ කියන්නේ අපිට ඒක ඇත්තට තේරුම් හිතන්න බෑ. මම ඒක තමයි මට වැරද්දගෙන හිටියේ. ස්වාමීන් වහන්සේ මට වැටහුණා. දැන් අපි අර අවිද්‍යාවෙන් තමයි මේක අපි සකස් කරගන්නේ. කියන්නේ අපි දැන් හතුරු හදාගෙන ඉන්නවා, මිතුරු හදාගෙන ඉන්නවා. අනුමාපේචය හදාගෙන ඉන්නවා, මනාපය හදාගෙන ඉන්නවා. ඒ නිසා දැන් හදාගෙන ඉන්නවා කියන්නේ හේතු යෙදෙනකොට දැන් පහළ වෙන්න විතරයි අවශ්‍ය. ඔව්. එතකොට අපි එතනදී අවිද්‍යාවෙන් හදාගත්ත බවක් පැහැදිලි වුණා. අවිද්‍යාවෙන් මේවා සකස් වෙන්නේ හිතක. පෙර තිබුණු දේවල් නෙවෙයි මේ සකස් වෙන්නේ. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් මේ සකස් වෙන්නේ. කියලා යම් අවබෝධයකට හිතපත් වුණොත් අයෝනිස මනසකාරයට නොරවටි දැන් හේතු නිසා සකස් වෙලා ඒවට හිමිකරුවෙක් නැති බව. මේ විඥාන, සෝත විඥාන, චක්කු විඥාන, ගාන විඥාන මේවට හිමිකරුවෝ නැහැ. මේවා අනාත්ම ධර්මතා. හිමිකරුවෝ නැහැ මේවා. සලායතන වලට හිමිකරුවෝ නැහැ. ඒවා හේතුන්ගෙන් සකස් වෙලා පහළ වෙනකොට අරක පුළුවන් නම් යම් කෙනෙකුට බාර නොගෙන ඉන්න. ආත්ම සංඥාව. මුලින්ම අවලංගු කරලා දාගන්න. අර තියෙන්නේ මේ මුදුපිණ්ඩික සූත්‍රේ මාත් පිළිවෙලින් මොහොතින් මොහොත ටිකෙන් ටික අර ප්‍රපංච දිහාට යන්නේ. ඔව් සර්. ඔය ප්‍රපංචය පිළිගත්තොත්නේ ප්‍රපංච වල රැවටුම් කරන එතන වේසහාදැවිලි වලට ලක් වෙලා අතීත වර්තමාන අනාගත කියන කාලත්‍රයකට බව හිත ගොනු වෙන්නේ. ගුරු වෙන්නේ සර්. ඔව්. අර මුලම දැක්ම තියෙනවා නම් චක්කුංච පටිච්ච රූපේ චක්කු විඥානං ආදී කර්ම හේලි වෙලා තියෙනවා නම් එයාට තින්නංගදී පස්ස වෙනින් එහාට අර විඳීමකට නොයන්න පුළුවන්. ඔව් සර්. දැන් මුලදී හිත හදාගන්න අපි උත්සාහ මේක උපක්‍රමයක් විදිහට යොදාගත්තා. මුලදී දැන් මේ කවුරු හරි බයිනකොට එකපාරට මේ අවිද්‍යාව නිසා හට ගන්නවා කියලා හිතන්න පුළුවන් තත්ත්වයකට හිත ආවේ නැහැ ස්වාමීන් වහන්සේ. ඇත්තටම එහෙම හිතෙන්නේ නැහැ මුලදී. ඊට පස්සේ දැන් මං හිතුවේ මේක කර්ම විපාක කරනවා වෙනවා. ඒ අනුව හිත හදාගත්තා. ඒක අනුව හිත හදාගෙන තමයි මේ ගැටලුව ඇත්ත හිතට එන්න ගත්තේ. ඇත්තටම ස්වාමීන් වහන්සේ හොඳට විග්‍රහ කළ දුන්නා. ඒක මට ඇත්තටම තේරුණා. දැන් තමයි තේරුනේ අර ඒ කියන්නේ අපි මේක කර්මයක් විදිහට හදාගත්තොත් විඳින්න කෙනෙක් ඉන්නවා කියන තැනට අපි යන නිසා විඳින්නෙක් ඉන්නවා, විඳින්න කාරණයක්ත් තියෙනවා. එතකොට ඒක ඉවරෙකුත් නෑ මාත්‍ය. කර්ම විපාක වල උතන විපාකයක් විදිහට කර්ම රැස්වීමකුත් වෙනවනේ. ඒ දිගටම නිකුත් වෙනවා ඊට පස්සේ. ඔව් ඒක සානාස්ස මට වැටහුණා. මේක කඩලා දාගන්නම බෑ එතකොට. ඔව්. ඒක හම්බෙනවා බොහොම පැහැදිලි ඒක. බොහොම ස්වාමීන් වහන්සේ ගොඩාක් පිං සිදෙනවා. ඇත්තටම ලොකු ගැටලුවක් තිබුණේ ඒක අහගන්න.
අතන තේරෙනවා ගොඩක් තින් ස්වාමීන් වහන්සේ තේරුම් සරණයි මේ දුනේත්‍රා විශ්වනී කියලා කෙනෙක් අත උස්සලා තියෙනවා. ග්‍රන්ථන ස්වාමීන් වහන්සේ. ග්‍රන්ථනාත මේ මට තියෙන ප්‍රශ්නේ තමයි දැන් අපිට ස්වාමීන් වහන්සේලා කියද්දි තේරෙනවා. ඔව්. ඊට පස්සේ මේ ගැටෙන මොහොත එන්නේ. එතනදී අපි කොහොමද පුහුණු කරගන්නේ? මට ඒක නම් වැඩෙන්න ඕනේ. ගැටෙන මොහොතේදී 100 15 වෙන්න නම් මේ කර්ම කරුණු ටික මෙනෙහි කරන්න ඕනේ නුවණින්. ආය මෙනෙහි කරන්න ඕනේ. ඒ නිසා ඒක තමයි එතන තමයි අර භාවනාව කියන වචනේ උතෙන්ද භාගතුනාට වදාලේ වඩන්න කියලා වදාන්නේ. භාවිකාය බහුලී කතාය කියලා වදාලේ බොහෝ කොට වඩන්න ඕනේ. අපි දැන් මේ ධර්ම කරුණු විවේකීව ඉන්නකොට શબ્දයක් ඇහෙනකොට ඒ වගේම ස්වභාවය කියනකොට මේ වර්ණ කතාවෙන් ඇට ගැටෙනකොට කොහොමද මේ චක්ක විඥානයක් පහළ වෙන්නේ? කොහොමද මේ සෝත විඥානයක් මේ මම නොවෙන්නේ කොහොමද මේවා? ඒවා විවේකීව ඉඳලා වඩන්න ඕන මාත්‍ය. අවිවේකීව වඩලා තමයි අතෙන්ට එනකොට ඕක අර වගේ තැනකට මුණ දෙන්න තරම් ශක්තිමත් වෙනවා. ඒක වැඩිවීමෙන් එන දෙයක්. වැඩිවීම තමයි තේරෙනවා නම් එයාට වඩන්න දෙයක් නෑ කරලා කළ යුතු දේ කරලා ඉවරයි. අනංගාමී අරියත් කියන දෙයට ඉවර කරලා. එසේ නොවන්නේ වැඩිලම තියෙනවා. සෝතාපන්නයට එහෙම ආවේග සිතිවිලි පහළ වෙනවනේ. වැඩිලම දෙහින්ද. දැකීම තියෙනවා වැඩිලා නෑ. ඔව් ඒක තමයි ප්‍රශ්නේ. ඔව් ඒ නිසා විවේකයක් ලබාගෙන ඕව භාවිත කරන්න ඕනේ. කොහොමද මේ විඥානය පහළ වෙන්නේ? කොහොමද මේ උපාදානස්කන්ධ සකස් වෙන්නේ? ඒක මම නොවෙන්නේ ඇයි මේවා? මේවා මගේ නොවෙන්නේ ඇයි? අන්න එහෙම සම්මර්ථනයක යෙදෙන්න ඕනේ. මෙනෙහි. ඔව්. විවේකීව ඉන්න වෙලාවට මෙනෙහි කරන්න ඕනේ. මෙනෙහි කරන්න ඕනේ. ඒක නම් ඕනමයි. හොඳයි සාරණස්. එතන තමයි මට ප්‍රශ්නේ තිබ්බේ. ඔව් හරි කතාවක් ඇත්ත. ඔව්. ඒ කියන්නේ අපිට යම්කිසි දැන් මොකක් හරි ස්වාමීන් වහන්සේලා කියද්දී ලොකු ආමඳුර කියද්දී අපිට තේරෙනවා යමක්. ඔව් ඔව්. හැබැයි අපිට අර මොහොතට එන්නේ නැහැ ඉතින් දේශේ හෝ රාගේ හෝ ඇවිදින් ඉවරයි. ඒක නොවන බව තමයි ඇත්ත. හැබැයි ඒක වැඩිලා තියෙන කෙනෙකුට එන්න පටන් ගන්නවා. ආරම්භ කළොත් එන්න පටන් ගන්නවා භාවිතා කළොත් එන්නේ. හරි. ඒ භාවිතාවෙන්මයි ඒක මාත්‍ය ප්‍රබල වෙන්නේ. අපි අර ලිඳක් ළඟට ගියාම එක සැරයක් ලෙස්සලා වැටේ. ගල් තෙසරෙකුත් වැටේ කියන්නේ තුන්වෙනි සැරේ වැටෙන්නේ නැහැ නේ අපි. හතරවෙනි පස්වෙනි සැරේ කොහොම හරි පුරුදු වෙනවනේ. නොවැටෙන්න නේද? එහෙමයි. අන්න ඒ වගේ තමයි. හොඳයි ස්වාමීන් වහන්සේ. එච්චරමයි ප්‍රශ්නකට තිබ්බේ මම. ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා නිල්මිනි ඩිසිල්වා මහත්මිය විසින් ඇහෙන් රූපයක් දැකීම චතුරාර්ය සත්‍යයට ගලපා ගන්නේ කෙසේද කියලා. ඔව්. එතකොට ඇහැට රූපයක් ගැටෙනකොට වර්ණ කතාවක් සිතක සකස් වෙනවා චක්කු විඥානය. මේ චක්කු විඥානය සකස් වෙන තැනදී චක්කු විඥානය කියලා හෙළිවීමක් නැති මනසකට දැක්මක් නැත්නම් අනිවාර්යෙන් අයෝනිසෝ මනසිකාරයට හිතපත් වෙනවා. අයෝනිසෝ මනසිකාරය ඉදිරිපත් කරනවා මේ මම මේ මා ඉදිරියෙන් තියෙන දෙය. මේ ඉන්නේ මම මේ ඉන්නේ මා ඉදිරියෙන් තියෙන දෙය. එතකොට ඔතන එසේ පිළිගන්නවත් එක්කම රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන උපාදානස්කන්ධයක හිතපත් වෙනවා. එතකොට මේ මගේ දරුවය මේ මගේ ස්වාමියාය භාර්යාවය එහෙම නැත්නම් අහවල් කෙනා මිය ගියාය ආදී ලෙස විතර ඒ සහ දැවිලි ඇති වෙනවා මේ සම්මතිය තරව ගන්න මම මානසිකත්වයක. උපාදානස්කන්ධයක් යම් තැනක සකස් වෙයිද ඒ උපාදානස්කන්ධය පරිහරණයක් වෙනවා. උපාදානස්කන්ධය නෙවෙයි බරද. පරිහරණයේදී අපි සත්‍යයේ පුද්ගලයේ තමන්ගේ අනුන්ගේ කියන මතයකට ගොනු වෙන තැන තමයි දුක. ඒ තමයි දුක්ඛ ස්වභාවය. එතරම් තියෙනවා සමුදය. මොකද්ද සමුදය? හේතුව. එල්මින් ඇසුරු කළා මේ ලෝකය දේවල් වශයෙන් පුද්ගල වශයෙන් තමන්ගේ වශයෙන් ඇසුරු කළා නම් ඒ ඇසුරු කළ නිසාම
ඒ ගති තියෙනවා උපාදාන වෙලා. සමුදය. සමුදය කියන්නේ හේතුව. ඒකට හේතුවක් තියෙද්දි ඵලයක් නැති නොවි තියෙන්නේ. දුකක් ඇති කරන්නේ දුකට හේතුවක් නිසා. අපි ලෝකේ උපාදාන කරගත්ත ලෝකේ ඇසුරු කරලා මමත්වයෙන් මේ ලෝකේ ග්‍රහණය කරගෙන ඒව කෙරෙහි ඇලීම් බැඳීම් ඇති කරගත්ත තැන දුක්ඛ සමුදය. ඒකට සමුදයක් ඇති නිසානේ ඵලයක් තියෙන්නේ. දුක වෙහසහදවිලි ඇතට හිතටපත් වෙන්නේ මනසේ තියෙන උපාදානයන් නිසා. මේ ඉන්නේ මමමයි, මේ මගේ අම්මමයි, තාත්තමයි, දරුවමයි, ස්වාමියාමයි. මේවා මේ හිතට සකස් වුණ විදිහ දන්නේ නැහැ. මේක මේ දෘෂ්ටියක් මේ අතුරු කරන්න කියලා දන්නේ නැහැ. මේවා ස්පර්ශයක් කරා හිතේ සකස් වෙන්නේ කියන්නේ දහම් පෙළක් නැහැ. මගේ දරුවමයි, මගේ අම්මමයි, මගේ තාත්තමයි. කොහොමද මේ හිතේ සකස් වෙන්නේ? යතහරහා වරදතහනම ගැහිලා නැත්නම් කනහරහා ශබ්දයෙන් ගැහිලා විඥාන පහළ වෙලා ඒ විඥානයත් එක්කම පින්නන්දඟටි පස්සෝ කියන මේ ස්පර්ශයකට ගොනු වෙලා එතකොට මමයි තාත්තයි වෙලා අන්නෝම බලන්න ඕන පියවරෙන් පියවර අපේ හිතට දුක එන හැටි දුක්ඛේ ඥාන ඒ පිළිබඳ විග්‍රහයක් හිවීමක් විතරක් මනසට සකස් කරේ ඒ තමයි දුක්ඛේ ඥාන දුක්ඛ සමුදය ඥාන නර උපාදානයි ඒ උපාදානයක් හිතේ සකස් වෙලා තියෙන උපාදාන ස්වභාවය තමයි දුක්ඛ සමුදය. කියනවා නෙවෙයි වරදවා ගන්න එපා ඒ සමුදය කියලා කියනවා නෙවෙයි දුක්ඛේ ඥානං පිළිබඳ ඒ නෝන හිලදරව්ව නැති වෙන විට අයෝනිසෝ මනසිකාරයට ඉදෙන්නේ. ඒක සමුදය. ඒ පිළිවීම මේ හිතක සකස් වෙලා ඉන්නේ අපි දුක් විඳින්නේ. දුක්ඛ නිරෝධය. ඒ හෙලිවීමම දුක්ඛ නිරෝධය. ඕනම තමයි. අපිට බාහිරයක් ගැන හිතන්නේ නැතුව මේ හිතක සකස් වෙච්ච සමුදේනම මේ දුක ගෙන දුන්නේ. හොඳට හිතන බලන්නකෝ. සමුදේ නෙමෙයි හිතට අපිට මේවා දේවල් බවට පත් වෙච්ච නිසානේ. අපි පරිහරණය කරන ලෝකයට වටිනාකම් දුන්නා, අගයන් දුන්නා. මමත්වෙන් ඒවා අයිති කරගත්තා. නමුත් ලෝකයේ තියෙන වරදක් නෙවෙයි නෙවෙයි. ඒවා අයිති කර ගැනීම, ඒවා කෙරෙහි තියෙන ඇලීම් බැඳීම්, වටිනාකම් සැලකීම් අවිද්‍යාවතාවකටව අනිත්‍ය ධර්මතා කියලා සතර මහා ධාතු පිළිබඳව විස්තර දන්නේ නැතුව ඒවා කෙරෙහි ඇතිවෙච්ච උපාදානයේ දුක්ඛ සමුදය. ඒක හෙලිවීමම දුක්ඛ නිරෝධය. සමුදය හෙලිවීමමයි දුක්ඛ නිරෝධය. දුක්ඛ නිරෝධයේ හෙලිවීමමයි දුක්ඛ නිරෝධ කරන මාර්ගය. ඒවා සම්මාදිට්ඨිය. නිරෝධයෙන් මාර්ගය ආරම්භ වෙනවා. ඕනම දෙයක්. අපිට වේදනා දැවිලි වලට හිත ලක් වෙන්නේ දුක්ඛේ අඥානං නිසා. දුක මේ හිතක සකස් වෙන ස්වභාවය පිළිවීමක් නෙමෙයි. අපි දන්නකොට අපේ කවුරු හරි මැරෙනවයි කියලා. එතකොට අපිට වෙහෙසයි. අපේ අම්මා තාත්තා දරුවෝ ස්වාමියා කියලා අපිට අල්ලාගෙන ඉන්න ලෝකයේ තුල අපිට කවුරු හරි අයින් වෙනකොට හිතට ලොකු වෙහෙසක් එනවා. ඇයි මේ විදිහට ආවේ? දුක්ඛේ ඥානංගේවත් දුක පිළිබඳ ඥානය කියන කෙනෙකුට නම් එළි වෙනවා ආර්ය සත්‍යයට මෙන්න මේ හේතු නිසායි මේ දුකේ මේ මනස මේ ගොඩ නැගෙන්නේ. කලින් නොතිබුණු දුක. පුතා දරුවා ගෙදර ඉන්නකොට ගෙදර ඉන්න අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කවුරු හරි මිය යනවා නම් අර දරුවට කිසිදු වෙහසක් නැහැ. මොකද ඔහු තාම ලෝකේ ග්‍රහණය කරලා නැහැ. ලෝකේ අයිති කරගෙන නැහැ. ලෝකේ මමත්වයෙන් අල්ලගෙන නැහැ. අනුශකතව තියෙනවා හේතු හැබැයි අල්ලගෙන නැහැ තාම. භාවිතාව වුණේ. ඔන්න ඇසුරු වෙලා භාවිතාව වුණාම දුක්ඛසාගත වුණාම එයා දැන් ඉන්නේ ඉන්නවා නෙවෙයි එයාත් නෙවෙයි නමුත් එයා ඉන්නවා කියලා හිතාන ඉන්නවා. මට ගෙවල් තියෙනවා මට දරුවෝ ඉන්නවා මගේ ස්වාමී භාර්යාවෙක් ඉන්නවා මට දෙමව්පියෝ ඉන්නවා. ඉන්නවද හිතාගෙන ඉන්නවද? හොඳට බලන්න. මේවා දේවල් කියනවද හිතාගෙන ඉන්නවද එහෙම තියනවා කියලා. දැන් අපි තෝරාගත්ත ධාමයේ හැටියට සතර මහා ධාතුන්ගේ විපරිණාමය ආදී කරුණු පැහැදිලි වෙන්නේ. නිරන්තරව මේ ධාතුන්ගේ ක්‍රියා නිසා වෙනස් වෙනවානේ. ධාතුන්ගේ ක්‍රියාවල කවුරුවත් නැහැනේ. ධාතුන්ගේ ක්‍රියා අම්මා නෙවෙයි තාත්තා නෙවෙයි මම නෙවෙයි. මේ ධාතුන්ගේ ක්‍රියා කරන අම්මා වෙන්නේ. අපි මේ ධාතුන්ගේ ක්‍රියාවලට අම්මා කියලා පනවපු නිසානේ. තාත්තා කියලා පනවපු නිසානේ. දරුවා ස්වාමියා කියලා පනවගත්ත නිසා. දැන් පනවගත්ත එක හිතකයි හිතකට. පනව ගන්න දායක වෙච්ච රූපවල එහෙම කවුරුවත් නැහැ දේවල් නෙවෙයි. ඒවා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායු කියන ධාතුන්ගේ ක්‍රියා. හොඳට බලන්න. කනබුන ආහාර වලින් තමයි
මේ ශරීරයෙන් මේ අවයව ද්‍රව්‍ය රූප කලාප හැදෙන්නේ. ඒක කවුරුවත් නැහැ. දහඩිය වල කවුරුවත් නැහැ. මල මුත්‍ර වල කවුරුවත් නැහැ. කබ වල කවුරුවත් නැහැ. කෙස්නිය වල කවුරුවත් නැහැ. ඒවා ධාතුන්ගේ ක්‍රියා. ධාතුන්ගේ ධර්මතා. ඒ වගේ ප්‍රතිබිම්බය අරගෙන අපි පුරුදු කළා අම්මා කියන්නේ. එතකොට ඒක සිතක් කරා විඥානයක සකස් වෙච්ච ප්‍රතිබිම්බයකින් අපි අර අම්මා කියන්නේ. රූපේ විනිවිද නුවණින් විදර්ශනා කළේ නැති නිසා අපිට ඇහැට පෙනෙන්නේ මේ ප්‍රතිබිම්බයක් කරහා කියන දැක්ම අපි තව පුරුදු නෑ අපිට. ඔන්න ඔතන විග්‍රහ වෙන්න ඕන. එළි වෙන්න ඕන. තියෙන දේවල් මේ පෙනෙන්නේ අපිට. හැබැයි මේ තියෙනවා කියලා පෙනෙන එක දෘෂ්ටියක් කියන තරට අපි එන්න ඕනේ. ඒ මොකද මේ පෙනෙන්න දායක වෙන හේතු නිරන්තරව ගලන්නේ. නිරන්තරව වෙනස් වෙන්නේ. මම අර හොඳ උදාහරණයක් කියනවා නිතරම කාටවත් වටහා ගන්න පහසු. පැහැදිලි වතුරක් තියෙනවා එතන ගඟ ගලනකොට හඳේ හිවි ප්‍රතිබිම්බය අර වතුර පතුලේ පේනවා. පැහැදිලි වතුර ගඟේ වතුර ගලනවා. අහසේ හඳ පායලා තියෙනවා. හඳේ ප්‍රතිබිම්බය අර වතුර යට පේනවා. කෙනෙක් වතුර ගලනවා. අර වතුර යට පේන ප්‍රතිබිම්බයක් ගලනවාද කියලා. ගත්කටකම කවුරුත් කියන්නේ නෑ ඒක ගලන්නේ. වතුර ගලනවා. හැබැයි ඔය නුවණින් විමසා බලනකොට වැටෙනවා වතුර පෘෂ්ඨය නිරන්තරව වෙනස් වෙන නිසා, හඳ කිරණ නිරන්තරව වෙනස් වෙන නිසා, ඒ වගේම අර එහි සකස් වෙන ප්‍රතිබිම්බයේ පරණ එක නෙමෙයි. නිතරම වතුර පෘෂ්ඨය අලුත් වෙනකොට ප්‍රතිබිම්බය නිරන්තරව අලුත් වෙනවා. හඳ කිරණක් නිරන්තරව අලුත් වෙනවා. ප්‍රතිබිම්බය වතුර ගලනවත් එක්කම නිරන්තරව පරණ ප්‍රතිබිම්බය නෙමෙයි. ආය අපි දකින්න. එහෙත් පියවිය හැකට යා දකින්නේ නිරන්තරව වතුර ගලන බව සහ නිශ්චල වර ප්‍රතිබිම්බයේ තියෙන බව. ඔය උදාහරණේ ගන්න මේ අපේ ඇහැට පෙනෙන දර්ශනය. අර වතුර ගලනවා වගේ තමයි ඇහත් නිරන්තරව ඇති වෙන්නේ නැති වෙන්නේ ඇති වෙන්නේ නැති වෙන්නේ ඇති වෙන්නේ නැති වෙන ධර්මතා. රූපේ කියන්නේ ඇති වෙන්නේ නැති වෙන්නේ ඇති වෙන්නේ නැති වෙන නිරන්තර ධර්මතා. ගලනවා කියලාම ගන්නවා. එතකොට නම් ඇහි සකස් වෙන ප්‍රතිබිම්බයත් ඒ සමගම හටගෙන නිරුද්ධ වෙන්නේ කාර්යය. පළමු එහෙම වෙයි නම් පළමු ආලෝකය නෙවෙයි නම් පළමු වර්ණසටහන නිරන්තරව නොවේ නම් ඒ ප්‍රතිබිම්බයත් පින්වත්නි පළමු ප්‍රතිබිම්බය නෙවෙයි ඕන. එහෙත් එය අසුරු කළා නම් අනුසය ධර්මයකට අපේ මනස තියෙන දඟවිච්ච දිට්ඨි අනුසය මේ ලෝකයේ ඇති බවට පිළිගත් දෘෂ්ටිය පෙර අසුරු කළ ආකාරය ඒවා ඒ අනුසය සංග්‍රහය ලැබලා තමයි අයනසෝ මනසිකාරයකට ඇවිල්ලා සිහි වෙලා ඇති බවකට හිත බුදුරු වෙන්නේ. මේවා පවතිනවා කියන මානසිකත්වයකට හිතපත් වෙන්නේ. මෙන්න මේවා ඉගෙන ගත්තාම අපිට වැටහෙනවා නම් ඇති බවක් සකස් වුණාට ඇති බවක් සකස් වෙලා මිස ඇති බවක් සකස් වෙන්න දායක වෙච්ච හේතු නිරන්තරව ඇති බවක් නැතුව නිරන්තරව ඇති වෙන්නේ නැති වෙන නිසා මේ විලාවල චක්කු විඥාන හරගෙන නිරුද්ධ වෙනවා, සෝත විඥාන හරගෙන නිරුද්ධ වෙනවා, ගාහන විඥාන හරගෙන නිරුද්ධ වෙනවා. මෙන්න මේවා මාත්‍ර විවේකීව අපි වඩන්න ඕනේ. මෙන්න මේවා අපි විවේකීව මෙනෙහි කරන්න ඕනේ. මේකට වඩන්න මෙනෙහි කරන්න විවේකයක් ඕනමයි. එතකොට මේ කර්ම ප්‍රත්‍යක්ෂ වෙනවා. අන්න එතකොට ඔන්න ඒ හෙලිදරව්ව තුල තමයි දුක්ඛේ ඥාන. මෙන්න මේ හිතට දුක සකස් වෙන විදිහ. මගේ අම්මා, මගේ තාත්තා, මගේ දරුවෝ, මගේ ලෝකය කියලා හිත මේ බැඳලා ඉන්න තැන අපි ලෝකය අල්ලගෙන ඉන්න මුලාව මිත්‍යා සිතක මේක මිත්‍යාවක්. මේක මහා රැවටිල්ල. මම නෙවෙයි නේද? මගෙත් නෙවෙයි නේද? ඒකනේ නතුම්හාක සූත්‍රයේ විග්‍රහවලා මාන කොන වේතකගේ නෙවෙයි මේ රූපේ. කොන වේතකගේ නෙවෙයි මේ වේදනා, සංඥා, සංකාර, විඥාන. කොන වේතකගේ නෙවෙයි. ඒවත් හරියි. ඔබට යහපත් බොහෝ යහපත් පිළිවෙත පවතී. මේ තුන්ෙන් සකස් වෙච්ච ධර්මතා දීර්ඝ කාලයක් මගේ අපේ කියලා විවාහාර කළ නිසා අයෝනිසෝ මනසිකාරයට ඉඩ ඇවිල්ලා. යෝනිසෝ මනසිකාරයක් ප්‍රගුණ කරලා නැහැ. අපි මේ ලෝකයේ තුල පින්වත්නි මෙන්න මේ හිලිදරවෝ ලබනකොට ඔහුට දුක පිළිබඳ ඥානය එනවා. සමුදය පිළිබඳ ඥානය එනවා. ඒ වගේම සමුදය දැකීම තුළම නිරෝධය පිළිබඳ ඥානය පහළ වෙනවා. ඒකමයි මාර්ග ඥානය සම්මා දිට්ඨිය. චතුරාර්ය සත්‍ය සම්මා දිට්ඨිය දුක පිළිබඳ යම් හිලිදරව්වක් වෙන අනික් සත්‍ය තුනම පින්වත් උතන අතහැරලා නැහැ. දුක හෙළිවීමත් තුළම දුක්ඛ සමුදය නිරෝධය මාර්ගය පිළිබඳ. එනිසා මම හිතනවා ඒ කරුණු ටික පැහැදිලි ඇති කියලා මේ විස්තරයට අනුව.
ස්වාමීන් වහන්සේ අවසරයි දොස්තර ලලන්ත සේනාරත්න අවස්ථාවක් තියෙනවා ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ඔව් කියන්නකෝ. ස්වාමීන් වහන්සේ සත්වයකුගේ මූලාරම්භය ඒ කියන්නේ එතකොට පැවැත්ම සහ මූලාරම්භය ගත්තොත් අපි කියනවා දෙමෝපියන් ප්‍රත්‍ය එතකොට කර්මය ප්‍රත්‍ය කියලා කියන ස්වාමීන් වහන්සේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් පැවැත්මෙදිත් අපි කියන ආයුෂය ගෙවීමක් සිද්ධ වෙනවා. අපි එදාට ක්ෂණයෙන් ක්ෂණයට අපි ආහාර හුස්ම එකතුවෙන් නැවතත් මේ ශරීර කොටස පැවතීම කියන්නේ ඇතිවීම නැතිවීමට අවශ්‍ය වෙනවා කියලා කියනවට ස්වාමීන් වහන්සේ මේ ආයුෂය ගෙවීමක් ගැන කතා කරනවානේ ස්වාමීන් වහන්සේ. එතකොට මේ වැරදි අදහසක් එනව නේද තියෙන ආයුෂයක් ගෙවෙනවා කියලා. ඒතර ස්වාමීන් තියෙන දෙයක් නෙවෙයි ස්වාමීන් ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න ස්වාමීන් ආයුෂයක් ගෙවෙනවා කියන්නේ තියෙන එකක් ගෙවීමක් වගේනේ ස්වාමීන් වහන්සේ එතන තේරෙන්නේ ස්වාමීන් වහන්සේ. ඒක නෝනාත්යා. එහෙමයි. තියෙන ආයුෂයකුත් නෙවෙයි එහෙම බැහැ කරලා නැති බවක් කියන්නත් බෑ. එහෙමයි. දැන් අපි හිතන්නකෝ දැන් අපි ඔය ආහාර වර්ග එහෙම අපි කියන්නේ එක්ස්පයර් වෙනවා කියලා. එහෙමයි. අනිකුත් යනවා නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට මේ කල්ලිකුත්තු ආහාරය අපි ගන්නෙ නෑ. මොකද ඒකේ සංයෝගය දැන් වෙනස් වෙලා. එහෙමයි ස්වාමීන් ඒ වගේ ශරීරයකක් තියෙනවා ශරීරයක් ආරම්භ වෙනකොට සම්පති වශයෙන් ඒකට ගැබ් වෙන ආයු කාලයක් ඒකට ගැබ් වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. අනේ එතන තමයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්න ආයු කාලයක් කියනකොට අපිට හිතෙනවනේ සමහර තියෙන දෙයක් නියත දෙයක් කියන එක ස්වාමීන් වහන්සේ එතනදී. තියෙන දෙයක් කියන්නත් බෑ නෑ කියන්නත් බෑ. එහෙමයි ස්වාමීන් වහන්සේ. තියෙන දෙයක් කියන්නත් බෑ. දැන් බැටරි කෑල්ලක තියෙන ශක්තිය බැටරි කෑල්ලේට දාලා තියෙන සංයෝගවල ක්‍රියාකාරීත්වය ඔර්ලෝසුව වැඩ කරන්න ෂේ වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒකට යම් කිසි එතන ශක්තියක් වශයෙන් ක්‍රියාකාරී ස්වභාවයකට සම්තති වශයෙන්. හැබැයි ඒකම සම්තති වශයෙන් යම් කිසි තියනවා නේද? සම්තති කාලයක්. අපිට ඒක බැහැර කරන්න බෑනේ. සම්තති කාලය. අර සම්තති කාලය කියන්නේ අපි කියපු දැන් දල්ල වශයෙන් පවතින සම්තති කාලයක්. එහෙමයි ස්වාමීන්. ඒක අනික නිරන්තරව ඒක ක්‍රියාකාරී ගෙවෙනවා. එහෙමයි. ඒක අනිත්‍ය වෙනවා. නිත්‍ය නෑ නේද? එතන නිත්‍ය නෑ ස්වාමීන් වහන්සේ. ගෙවීමක් තියෙන එකක් වෙනවනේ ස්වාමීන් වහන්සේ. හැබැයි මෙහෙමයි. ඒ ගෙවීම තුල දැන් හටගෙන නිරුද්ධ වීමක් ඒ තුලක් නැද්ද? එතන හට ගැනීම කියන්නේ සකස් වීමක්. ඒ යම්කිසි ධාතු ක්‍රියාකාරීත්වයක් හටගෙන බිඳෙනකොට ඒ බිඳෙන හේතු ආයෙත් ඒ ඵලය හදනවා නේද? බිඳෙනකොට ආයෙත් හේතු සකස් වෙන්න අද විදිහ නේද අර බිඳෙන්නේ. තව කාලේ තියෙන හින්දා. ඒක කියලා කියන එකෙන් අදහස් කරන සමහර ආයුෂය කියන එක දොතන. ආයුෂයත් ඇතුළත් ඒ කියන ධර්මතාවය. එහෙමයි. ඒ ධර්මතාවයට ආයුෂයත් ඇතුළත්. දැන් හාල් වශයෙන් දීර්ඝ අපිට පවත්වා ගන්න පුළුවන් කාලයක් තියෙනවා කියන්නේ බත් වශයෙන් පවත්වන කාලයක් තියෙනවා. ඒ බත් වශයෙන් පවත්වන කාලය තුල බත් නැතෙනවා. ඒ වගේ තියෙන ධර්මතාවක් නැතෙනකොට නැතෙන ධර්මතා වලින් ආයෙත් හට ගන්නවා. අලුතෙන් ඵලයක් හට ගැනීමක් සිද්ධ වෙනවා. හැබැයි පළමු බත්ම නෙවෙයි. අර පිළිවෙල පැත්තට හැරීගෙන යන්නේ. ස්වාමීන් වහන්සේ මට රූපයට ඒක අදාළ දාන්න පුළුවන්. මෙතන ආයුෂකදී ශක්ති කොටසක් නේ ස්වාමීන් වහන්සේ. ආයුෂ කියන්නේ ශක්ති කොටසක්. ඒක රූපයයි ආයුෂයයි කියන එක වෙනස් කරන්න බෑ. ඒ මොකද ඒ ආයුෂ ශක්තියත් රූපය ඇසුරු කරගෙන පවතින්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් මුල් පවයි වල පෙනහළු වල ඔයගේ ආයු කාලය නෙමෙයි. ඉනිගේ ආයු කාලය කියලා කිව්වට. වල පෙනහළු වල මොළය ආදී අවයව වල ආයු කාලය නෙමෙයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔව්. එතකොට එතන නෝනවා. අපි හිතමුකෝ 80ක් කියනවා 75ක් මේ ආයුෂ කාලය ගෙවීමක් වෙනවා කියලා. ආයුෂ කාලය ගෙවීම කැදි තියෙන දෙයක් ගෙවිනවා වගේ කියන වැරදි හැඟීමක් කියන එක ස්වාමීන් වහන්සේ මට කියන්න. අර නැතිලා නැවත හටගන්න ස්වභාවය එන්න හට ගන්න ස්වභාවය දුර්වල වෙනවා. ඒකයි සන්සන්ස්. ඒක. එතකොට ශරීරයක් වෙනවා නැවත හටගන්නේ නැතුව යනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. පැහැදිලිද නේද මාත්? එහෙමයි ස්වාමීන් වහන්සේ. තේරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ අවසරයි ශාන්ති කියලා නෝන කෙනෙක්ට අවස්ථාව. ඔව් මාත්‍යා. නමස්කාර. අහන්නකෝ. නෝන්ච කිව්වනේ ටිකක් මේ විවේක වේලාවක ඉඳලා මේක මෙනෙහි කරන්න කියලා.
සති සම්පජානනය කියලා නිතරම පුළුවන් තරම් දිනපත තමන්ගේ තමන් ජීවත් වෙන වැඩ කටයුතු කරන වෙලාවටත් මෙනෙහි එහෙමත් මෙනෙහි කරන්න ඕනේ නේද ස්වාමීන් වහන්සේ? එහෙමත් මෙනෙහි කරන්න ඕනේ. අර විවේක වේලාවල බලන් කියන මොනවාත්ය වැඩ කටයුතු වල යෙදලා ඉන්නකොට ධර්මාරම්මණයක් ගන්න තාම ශක්තිමත් නැහැ. සිහිය. ප්‍රඥාව වැඩිලා මදි තාම. ඒ නිසා විවේක වේලාවක් යොදාගත්තාම ඒකට යෙදලා හිටියේ නෙමෙයි. ඊට පස්සේ ඒ හිලතරව වෙච්ච යම් අවබෝධයක් කැටුව අපිට පුළුවන් අවදින වෙලාවට අමදින්න, මුණ හොදන්න, දත්මදින්න. ඒකට අර විවේක වේඳලා යම් හිලතරව කරගත්ත යම් ධර්මතාවයක් කරනවා ඒකටම බලන්න පුළුවන් අර කටයුතුත් එක්ක. කටයුතු කරන ගමන් බලන්න තරම් වැඩිලා මදි තාම. ඒ නිසා අර විවේක වේලාවක් ගන්න වෙනම බලන්න ඕන කියන එකක් මතක් වෙලේ. නැත්නම් අනික් වෙලාවල 80න් ඉන්න කියලා නෙවෙයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ අවසරයි ડોක්ටර් එරන්ති කියලා ප්‍රශ්නයක් අහන්න ඔබට අවස්ථාව ડોක්ටර් එරන්ති. ක්‍රමයක් කියන්න පුළුවන්ද ඔබ වහන්සේට? අහුනේ නෑ. පොඩ්ඩක් ආයිමත් ප්‍රශ්න ඉදිරිපත් කරන්න. සක්කාය දිට්ඨිය නැති කරගන්න යම් කිසි ක්‍රමයක් කියන්න පුළුවන් ස්වාමීන් වහන්සේ? ඔව් මාත්‍යා. සක්කාය දිට්ඨිය දුරු කරගන්න තමයි අපි දැන් මේ මුලින් ඉඳන්ම ධර්ම කොටස සාකච්ඡා කළේ. අපි නැවතත් මෙහි කරනවා නම් මේ මමයි කියලා අපි අල්ලාගෙන ඉන්න රූපය. මමයි කියලා අල්ලාගෙන ඉන්නේ කුමක්ද කියලා අහුවොත් අපිට අපි බොහෝ විට ප්‍රකටව අපිට දැනෙන රූපේනේ. එහෙමයි. එතකොට අපි එතනින් පටන් ගන්නවා සරලව. මේ රූපය දෙමාපිය ප්‍රත්‍යයෙන් හටගත්තේ. මේ කලලය දෙමාපියන්ගේ ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය තුළ තමයි මේ රූපය සකස් වෙන්නේ. එතකොට ඒ රූපය නිරන්තරව මව් කුසේදී ආහාර මත ජලය මත මව් ගන්න ආස්වාද ආදී ක්‍රියාකාරීත්වය තුළනේ අර සෛල බිඳනකොට ආය රූප කලාප වැඩෙන්නේ. දැන් මව් කුසෙන් බිහිුණාම පස්සේ නිරන්තරව මේ රූපය ආස්වාද ප්‍රාස්වාද වලින් බැහැරව නැහැ. ආහාර වලින් බැහැරව පවතින්න බෑ. ඒව නිසා තමයි උසර වැටෙන ආහාර ටික අන්පරිද්දකටපත් වෙලා මේ ශරීරයේ කොටස් වලට සකස් වෙන්නේ. ඒක සකස් වෙන්න ආස්වාද ප්‍රාස්වාද ක්‍රියාව නිරන්තරව අවශ්‍යයි. කාය සංඛාරයේ ආස්වාද වාතය කියලා දේශනාවේ තියෙනවනේ. රූපේ සම්බන්ධව දේශනාවේ තියෙනවා කාය සංඛාරයේ ආස්වාද වාතයයි. එතකොට මේ ආස්වාද වාතයේ තියෙන යමක් දානය කිරීමේ හැකියාව ඒවත් ඔක්සිජන් වාතය. නිරන්තරව අපි ගන්න ආහාර පානවල සූක්ෂම කොටස් සමග මිශ්‍ර වෙලා දහනය වෙලා ශරීරයේ සෛලවලදී අපි දන්නවා උණුසුම හැදෙනවා. උණුසුම හට ගන්නවා. ශක්තිය හට ගන්නවා. අර උණුසුම තමයි උසර වැටිලා ඒ වැඩිලා ඒ ආහාරය දිර වෙලා අන්පරිද්දකටපත් කරවන්නේ. ඒ උණුසුමෙන් තියෙන රූප කොටස් බිඳනකොට අලුත් රූප කොටස් කලාපය සකස් වෙනවා. එතකොට හුස්ම ඇතුල් වෙනවා කියන්නේ මේ කයේ සකස් වීමකටපත් වෙනවා. හුස්ම පිට වෙනවා කියන්නේ සකස් වෙච්ච ඒ වගේ දිරන බව නැසුණු බව ප්‍රකට කරනවා. ඒක හුස්ම ඇතුල් වෙනවා කියන්නේ හට ගන්නවා. හුස්ම පිට වෙනවා කියන්නේ නැතනවා කියලා අපි නුවණින් හිතලා බලමුකෝ. මේ කයේ ධර්මතාවය අපි එන්නේ විතර බලමුකෝ. මොකද හුස්ම ඇතුල් වෙන්නේ පිට වෙන්නේ නැත්නම් මේක ඇසීතර වෙලා යනවා. එහෙනම් අකණ්ඩව රත්නේ පවතිනවා වෙන්නේ හුස්ම ඇතුල් වෙන පිටවීම මත. එතකොට උණුසුමත් හට ගන්නවා. ඒ උණුසුම වැය වෙනවා ශරීරයේ සීතල මතු කරන්න අලුතෙන් රූප පහළ කරන්න. ඒ වගේම උණුසුම වැය වෙනකොට නැවත නැවත උණුසුම ඕන නිසා නැවත නැවත උණුසුම නැවත නැවත ආහාර මේක දහනයට අවශ්‍ය වෙනවා. දැන් මේ ක්‍රියාකලාපයේ දකිනකොට නුවණින් මෙනෙහි කරනකොට පළමු හුස්ම නෙවෙයි, පළමු ආහාරත් නෙවෙයි, පළමු ජලයක් නෙවෙයි. ඒ හුස්ම ආහාර ජලය ලබාගත් දේ ටික වැය වෙනකොට නැවත නැවත සකස් වෙන්නේ පළමු හුස්ම නෙවෙයි, පළමු ආහාර නෙවෙයි, පළමු ජලය නෙවෙයි. එහෙනම් නැවත නැවත සකස් වෙන්නේ පළමු කය නෙවෙයි. කායේ කායනුපස්සී විහෙරති. කයෙහි තියෙන කොටස් දිරීමට යනකොට අලුත් කොටස් සකස් වෙනවා. සකස් වෙන කොටස් දිරීමට යනවා. නැවත නැවත සකස් වෙනවා.
අනුපස්සී වේරති. අනු බලමින් වාසය කරනවා. එහෙම බලන්න මේ කය නිත්‍ය නොවන බවට ප්‍රත්‍යක්ෂ වෙනවා. කය කියලා නිත්‍ය වූ කයක් නැහැ කියන එක ප්‍රත්‍යක්ෂ වෙනවා. එහෙමනම් නිත්‍ය වූ කයක් අල්ලගෙන තමයි අපි මම කියන්නේ. රූපේ නිසා මම යන හැඟීම උපදින නිසාම වෙයි. ආනන්ද සූත්‍රයේ තියෙනවා. රූපේ ඇසුරු කරගෙන මම යන හැඟීම උපදින නිසාම වෙයි. දැන් රූපේ ඇසුරු කරන්න බෑ. මොකද රූපේ නිත්‍ය වෙලාවක් නැහැ. රූපේ නිරන්තර ඇති වෙන ධර්මතාවයක් නිසා. රූපේ ඇසුරු නොකරනද රූපේ ඇසුරු නොකර මම යන හැඟීමක් පහළ කරන්න බැරි වෙනවා. රූපේ ඇසුරු කරන්න බැරි වෙනවා. රූපයගේ යථාභූත තත්ත්වය ওই විදිහට මෙනෙහි කිරීම තුළ. එතකොට ආනන්ද සූත්‍රයේ පෙන්වන වේදනාව නිසා මම යන හැඟීම උපදී. නොනිසා නෙවෙයි. පංචස්කන්ධයෙන් ওই විදිහට විග්‍රහ වෙනවා. හැබැයි මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධය හටගෙන බිඳෙන ධර්මතාව නිසා. ඒ සූත්‍රය ඉදිරියට පෙන්නනවා මේ අනිත්‍යද නිට්ටයද? ස්වාමීන් අනිත්‍යයි. අනිත්‍ය නම් ඒවා සැපක්ද දුකක්ද? දුකයි. ඒ වගේම දුක් නම් මම හෝ මගේද? අනාත්මයි. මම හෝ මගේ නොවේ. ඉතින්වත් මහත්මයා එතකොට අපි ඔය කායानुපස්සනාවට අනුව ඔය විදිහට නුවණින් ඉවකලා බලනකොට අපිට අර රූපේවත් වේදනාවවත් සංඥාවවත් ඔය ස්කන්ධ පහම නිත්‍ය නැහැ කියලා වැටහෙනවා. ඒ අනිත්‍ය ලක්ෂණය හොඳට ප්‍රකට වෙන්න පළමු ස්කන්ධ නොවේ නැවත හට ගන්න කියලා වැටහෙනවා. හුස්ම ඇතුල් වෙනකොට දැනෙන ස්වභාවය නෙවෙයි හුස්ම පිට වෙනකොට කියලා වැටහෙනවා. පිට වෙච්ච හුස්ම පිට වුණාන් පස්සේ නැවත හුස්ම ඇතුල් වෙනකොට අර පිට වෙච්ච වෙලාවේ ඇති වෙච්ච නාම රූපේ නෙවෙයි නැත්නම් පංච ස්කන්ධය නෙවෙයි නැවත හට ගන්න කියලා වැටහෙනවා. ඒ නිසා අතීතයෙන් වර්තමානට එන දෙයක් නැත. අතීතයෙන් නිරුද්ධයි. වර්තමානයෙන් අනාගතයට යන දෙයක් නැත. වර්තමානයෙන් නිරුද්ධයි. මම කියන සංකල්පේ නිරන්තරව මහත්ය අතීතයේ සිටිය දැන් සිටින මතුවතත් සිටින කියන ආත්ම සංඥාවෙන් යුක්තයි. මේ පංචස්කන්ධය පංචපාදානස්කන්ධය ඇති වෙන ධර්මතාවයට එනකොට අතීතයෙන් වර්තමානයට ආපු දෙයක් නැත. වර්තමානයෙන් අනාගතයට යන දෙයක් නැත. හටගෙන බිඳෙනවා. හැබැයි හටගෙන බිඳෙන්නේ තිබුණු පංචස්කන්ධයක් නෙවෙයි. දැන් හේතු නිසායි හටගෙන දැන් නැසෙන්නේ. ඒ නිසා ඒකට ආත්ම සංඥාවකට එන්න බෑ. ආත්ම සංඥාවේ නිරන්තරව තියෙන්නේ මම සංඥාවේ නිරන්තරව තියෙන්නේ අතීතය හා සම්බන්ධ වර්තමානය හා සම්බන්ධ අනාගතය හා සම්බන්ධ මේ කාලත්වයේ එකට කරලා සම්බන්ධ කරන දෘෂ්ටියක් තමයි ආත්ම දෘෂ්ටිය මමත්වය. ඒ සක්කාය දිට්ඨිය කැඩෙන්නේ ඔන්න ඔය අතීතයෙන් වර්තමානට නොවන බව වර්තමානයෙන් අනාගතයට මේ ස්කන්ධ නොවන බව. ඔන්න ඔය දහම් පෙළ මහත්ය මේ කිව්වට බෑ විග්‍රහ වෙන්න ඕනේ. මෙනෙහි වෙන්න ඕනේ. ඒක නුවණින් විමසන්න ඕනේ. එතකොට අතීතයේ හිටියේ මම මේ දැන් ඉන්නේ කියන්නද දැන් ඉන්නේ මම තමාලාකට ඉන්නේ කියලා මමත්වයෙන් මේ ස්කන්ධ දිහා බලන්න බැරුව යනවා. මමත්වයේ ස්කන්ධ වලට පවරන්න බැරුව යනවා. දැන් යාට හැරිවෙන්නේ ස්කන්ධ ලෝකේ කට ගැනීමක් නිරුද්ධ වීමක් විනා යමකුගේ ස්කන්ධ නොවේ. යමකුට අයිති ස්කන්ධ කතාවක් උතන නැහැ දැන්. තාත්තගේ ස්කන්ධ අම්මගේ ස්කන්ධ මගේ ස්කන්ධ නෙවෙයි. ස්කන්ධය ලෝකෙට අයිති. ඒ නිසානේ බුදුහාමුදුරුවෝ මාන්‍ය රූපේ තොප නොවේ, වේදනාව තොප නොවේ, තොපගේ නොවේ, සංඥා වේදනා සංකාර විඤ්ඤාණය තොප නොවේ, තොපගේ නෙවෙයි. ස්කන්ධ. ලෝක හේතුන් එකකට විරුද්ධ වෙන්නේ. ඒකනේ පෙන්වන්නේ යටි දුරුකුල දෙයක් දුරුකුල හා සමානයි. අඳුර හිටිය කෙනෙකුට තෙල් පහනක් දැල්ලුවා හා සමානයි. මම්මුලාව කෙනෙකුට මග පෙන්වුවා හා සමානයි. මේ නිකන් නෙවෙයි පින්වත් නෙවෙයි මහත්මයා මේ වචන මේ සත්‍ය දැකපු අය එලිකෙලි. ඒක සත්‍යම නිසා. ඒ නිසා ඕගොල්ලෝ මේක වඩන්න. අහන්න නැවත මෙනෙහි කරන්න. පරණ නොවි මේ දුෂ්කර කාලය අපේ ජීවිතවල අවිනිශ්චිත භාවයකටවත් හිතලා මේ දුර්ලභ මනුස්ස ජීවිතෙන් ප්‍රයෝජනය ගන්න. අපි හැම කෙනෙක්ම අදිස්ථාන කරගමු කියලා මම ආසන්න වශයෙන් සිහිපත් කරනවා. මම හිතන්නේ දැන් අපිට තවත් ප්‍රශ්න නැතුව තියෙනවද? කාට හරි තියෙනවද? ස්වාමීන් වහන්සේ දෙන්නෙක් හිටිය ටිකක් වෙලා බලාගෙන අපිට ස්වාමීන් වහන්සේට දෙන්න පුළුවන් නම් අපි දෙන්නෙක් ඉන්නවා ස්වාමීන් වහන්සේ. විශාඛා විදාන පත්‍ර මේ සිංහලෙන් ලියලා තියෙන නිසා සමහරලාට මේ නම් පැටලෙනවා. විශාඛා විදාන පත්‍රන මම හිතන්නේ. මත උසාව හිටිය ගොඩක් වෙලා. ඔව් මොනවද? එනවා ස්වාමීන් වහන්සේ. එනවා මොනවද කියන්නේ?
මට අර ප්‍රශ්නේ දැන් ප්‍රශ්නයක් තියුනේ අර මේක මේ දැන් එදිනදා ජීවිතයේදී පාවිච්චි කරන එක අර නෝන කලින් නෝන ඇහුවා වගේ සති සම්පජාඤ්ඤයට දාන එකයි අනිත් එක දැන් ඒක ඔබ වහන්සේ මේ අන්තිම ප්‍රශ්නේදී ඒක විස්තර කරලා දුන්න නිසා මේ මට ඒ ප්‍රශ්නේ දැන් එච්චර නෑ වගේ දැන් ඒ කියන්නේ දැන් අපි දිගටම දැන් අපි කරන කියන හිතන දැනෙන ඔක්කොම වලට ඒ පංච උපාදානස්කන්ධයේ ඇති වෙවි වෙනස් වෙවි යන හැටි බලද ඉන්නේ ස්වාමීන් වහන්සේ. මොනවාද අර හේතු කියන වචනේ අමතක කරන්න එපා. පංච උපාදානස්කන්ධය පංච උපාදානස්කන්ධයක් සකස් වෙන තැන හේතුන්ගෙන් සකස් වෙන්නේ කියන එක අමතක කරන්න එපා. ඔව්. ඇහැ ප්‍රත්‍යයෙන් කන ප්‍රත්‍ය ආදී හේතුන්ගෙන් නෙමෙයි ස්කන්ධ පහළ වෙන්නේ. ඔව්. ඒකට හේතු අමතක කරලා පංච උපාදානස්කන්ධය ගැන කතා කරන්න බෑ. ඔව්. ඒ ආත්ම සංඥාවට වැටෙන්නේ. අනාත්ම සංඥාවට වැටෙන්න නම් හේතුඵල කියන වචන දෙක එන්නම ඕනේ. ඒ විදිහට නිරෝධය එතනම සාක්ෂාත් වෙන්නේ. හේතුත් එක්ක ඒක නිසා වෙන්නේ නැති බුදුහාමුදුරුවෝ දැන් සමුදය ධම්මානුපස්සී විහෙරති වය ධම්මානුපස්සී විහෙරති ඒ හින්දානේ සමුදය ධම්මානුපස්සීව කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීව කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සීව කායස්මින් විහෙරති ඒ අනිවාර්යෙන් එතන සමුදය වය දෙක හෙළිවීමක්මයි ඔය පංච උපාදානස්කන්ධයේ ඇතිපතු වැටෙන්නේ අනාත්ම බව. එතකොට ස්වාමීන් වහන්සේ සමුදය වය කියන්නේ එකට කියන්නේ මොකද? සමුදය වය කියන්නේ එකටනේ. අපි හට ගැනීම නෙමෙයි සමුදය කියනවා. ඔව් සමුදය ඉස්සෙල්ලා බලනවා. ඊට පස්සේ වය බලනවා. ඊට පස්සේ සමුදය වය දෙක එකට බලනවාද? එකට බලනවා. මේ මොකද සමුදය බලලා සමුදය හේතු දිහා බලලා අනතුරුව වය දිහා බලලා සමුදය වය කියන එක එකිනෙකින් වෙන් කරන්න බෑ. සමුදයට උගලමයි වය ධර්මයේ කියලා එකිනෙකින් වෙන් කළ නොහැකි බව. සමුදය වය කියන දෙක එකිනෙකින් වෙන් කළ නොහැකි බව. එහෙමයි ස්වාමීන් වහන්සේ. ගන්නතරම නිරුද්ධ වෙන බව. මොකද සමුදය කියලා පසුව යමක් තිබිලා නිරුද්ධ වෙනව නෙවෙයි කියන එක එනවා නේද? සමුදයෙන් හට ගන්න දේ තිබිලා නිරුද්ධ වෙනව නෙවෙයි. හට ගැනීම තුලම නිරුද්ධ වෙනීම. හට ගැනීමම නිරුද්ධ වීමට හේතුවක්. මේ ඉතින් බැහැර නෑ ඒක. හට ගැනීමම නිරුද්ධ වීමට හේතුවක්. නොහට ගැනීම තුළ නිරුද්ධ වීමක් නැත. සාදු සාදු. අපි දකින අනුපාදය. හටගත තැන නිරුද්ධ වෙන්නේ. හටගන්න හේතු නැත්තම් අවිද්‍යාව නිරෝධ නම් හටගන්න අවිද්‍යාවනේ ප්‍රත්‍ය වෙන්නේ. දැන් හටගන්න ඇත පිළිබඳ අවිද්‍යාව දුරු වෙලා. හටගන්න රූපය පිළිබඳ අවිද්‍යාව දුරු වෙලා. ඒ නිසා පවතින ලෝකයක් පිළිබඳ අවිද්‍යාව දුරු වෙනකොට තවදුරටත් ඇස ඇති දෙයක් සැලකෙන්නේ නැහැ. රූප ඇති දෙයක් සැලකෙන්නේ නැහැ. ඒ නිසා විඥානය හටගන්න පවතින දෙයක් සැලකෙන්නේ නැහැ. ඒ නිසා නොහටගත් බව තුළ නිරුද්ධ වෙන්න දෙයක් නැහැ. නොහට ගැනීම තුළ නිරුද්ධ වෙන්න දෙයක් නැහැ. මොකද නිතරම අයෝනිසෝ මනසිකාරය ඇහැ ඇති කරවන්න හදන්නේ. මොකද තියෙන ඇහැක් පිළිගත්තොත් තියෙන ලෝකයක් පිළිගත්තොත් අයෝනිසෝ මනසිකාරයට වැඩ තියෙනවා. දැන් අයෝනිසෝ මනසිකාරයට වැඩ නැහැ තියෙන ඇහැක් නැති නිසා, තියෙන රූපයක් නැති නිසා. ඒ නිසා ඇහැ සකස් වෙන්න තියෙන අවිද්‍යාව නිරුද්ධ වෙලා එතන. ලෝකේ සකස් වෙන්න තියෙන අවිද්‍යාව නිරුද්ධ වෙලා තියෙනවා එතන. නිසා සකස් නොවෙන තැන නිරුද්ධ වෙන්න දෙයක් නැහැ. ඒකට කියනවා අනුත්පාද නිරෝධය, දුක්ඛ නිරෝධය. ඇයි සමිතුගේ මහත්මයා ඉන්නවා කියන්නකෝ. වසරයි හාමුදුරුවනේ මට මේ ඉස්සෙල්ලා හාමුදුරුවෝ අර හොඳට විග්‍රහ කරුණා ඒ ප්‍රශ්නයකටමත් වැඩිය දැන් ඒක මට පැහැදිලි කිරීමක් කරගන්නයි වමනාව කරන්නේ හාමුදුරුවනේ. ආත්‍ය සක්කාය දිට්ඨිය ගැන ආපු වෙලාවේ ආත්ම සංඥාව දුරු කරගන්න විදියට මම හාමුදුරුවනේ කරන ක්‍රමය හරිද කියලා වටහා ගන්නයි වමනාව කරන්නේ. මම හාමුදුරනේ හිතනවා මේ නිකන් ඉන්න වෙලාවට මම අම්මගේ තාත්තගේ පොඩි සෛලයකින් ආරම්භ වෙච්ච මගේ මේ ජීවිතය
අපි මම මේ සංසාරයේ මේ දැන් ගත කරන ජීවිතය මම පස් මහා බැලුම් බලලාව නැමෙනේ හාමුදුරනේ මගේ සහෝදරයෝ කවුද කියලාවත් මම දැනගෙන නෙමෙයි මේ ලෝකෙට මම ජනිත වුනේ. ඉතින් මට මගේ වර්ණය උස මගේ සමාජ තත්ත්වය කවුරුවක්වත් මට ඕන විදියට කරගන්න බැරි වුණා. මම එහෙම එකකින් නෙමෙයි මං ජනිත වෙලා තියෙන්නේ. ඉතින් ඒක හන්දා මමනේ මේ බොරුවට මේ වැරදි අනුකරණයකින් නේද මම කියන ජීවිතයක් සකස් කරගෙන තියෙන්නේ කියලා එහෙම කරගෙන මම මේ ප්‍රශ්න ඇති කරගෙන තවත් සංසාරේ යන්න ප්‍රශ්න ඇති කරගන්නවා කියන එක මම නිකන් මෙනෙහි කරන එක හරිද කියන එකයි මට දැනගන්න ඕනවා. නෑ මහත්තයා ඒක ආරම්භය හොඳයි. එතනදී අර මානසික මා ඇති කරගත්තද හේතු නිසා සකස් වෙනවද? හේතුනේ ඒක හරි. අන්න එතන විශේෂයි මහත්තයා. මානසම්මා මේ සසර ඇති කරගෙන තියෙනවද? අවිද්‍යාව නිසා මේ සසර තාමත් අවිද්‍යාව. අර අචේල කස්සප සූත්‍රයේම තියෙන්නේ මේ දුක සමා විසින් කරගන්නා ලද්දක්ද? බුදුහාමුදුරුවෝ එසේ නොකියන්නේ. මේ දුක අනුන් විසින් ලබා දෙන්නක්ද? එසේත් නොකියන්නේ. මේ දුක තමාත් අනුමුත් කියන දෙවර්ගයේ දෙගොල්ලම නිසා ඇති වෙනද? එසේත් නොකියන්නේ. එහෙනම් මේ දුක මට පහදලා දෙන්න. බුදුහාමුදුරුවෝ දාලා අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන. අපි හිතන විදියක් අපි හිතන විදිහට අවිද්‍යාව කියත් නොදැනුම නිසා මේ හේතුඵල ක්‍රියාකාරීත්වය නොදන්න නිසා නොදැනීම නිසා මේක මං විසින් කරගත්ත දෙයක් කියන අදහසක් අපතුල තියෙනවා. දැන් අපි සම්මතයට කියන්නේ මං විදපු කර්ම මං විඳින්න ඕන මං කරපු කර්ම මං විඳින්න ඕන නේද? කර්ම ඒ සම්මාසක සම්මාදිට්ඨියදී අපි කියනවනේ. හැබැයි මෙතනදී ඒ ආර්ය භාවය පිළිබඳ විස්තර කරපු දේශනාවකදී දේශනාවේදී පැහැදිලි කරලා තියෙන්නේ කවුරුවත් විසින් කරගන්න එකක් නෙවෙයි. තමන් විසින් කරගන්න ලද්දක් නෙවෙයි. තමන් කියලා යමෙක් නැත්නම් තමන් විසින් කරගත්තා කියලා කියනවා කොහොමද කියන්නේ? තමන් යකින අදහස අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගන්න. එහෙමයි. අවිද්‍යාව කියන්නේ දන්නේ නැහැ. අවිද්‍යාව කියන්නේ දන්නේ නැහැ. හටගන්න විදිහ. හටගන්න ස්වභාවය පේන්නේ නැහැ. හැබැයි භාගතුන් වහන්සේ අපිට හෙළි කරලා දුන්නා. ඒ හටගන්න විදිහ පිළිබඳව ඒ දෘෂ්ටි අවිද්‍යාව සාගත විදිහක සකස් වෙන විදිහ හෙළි කරලා දුන්නා බුදුහාමුදුරුවෝ. අපිට තියෙන දැන් මේ හෙළි කරගත්ත මාර්ගය නිවැරදිව එමෙයිට පියවරෙන් පියවර තෝරා ගන්න. ඒකට කල්යාණ මිත්‍රව අසුර කරන්න සද්ධර්ම ශ්‍රවණය කරන්න. එහෙමයි. අර හාමුදුරුවෝ ඉස්සෙල්ලා විස්තර කරා වගේ අසේවිත භාවිත බහුලීකතනේ හාමුදුරුවනේ. නෑ ඒක අවශ්‍යයි. ඒක අවශ්‍යයි. භාවිතේ බහුලීකත වීම අවශ්‍යයි. බොහොම පැහැදිලි හාමුදුරුවනේ බොහොම පිං සිද්ධ වෙනවා. තුන් සරණයි. ස්වාමීන් වහන්සේ අවසරයි සමා වෙන්න ඕනේ කාංචන වෙලාවක් ඉඳන් කියනවලු කාංචනට අවස්ථාවක් දෙනවා. අපිට 6 වෙනකන් තව විනාඩි 7යි තියෙන්නේ. ඒ නිසා කාංචන ඉදිරිපත් කරන්න. කියන්නකෝ. ඔයාද කාංචන මහත්මයා ඉදිරිපත් කරන්න. කියන්නකෝ. පටවි ආපෝ ඔව්. එකම ස්වභාවයේ නෑ මෙහෙමයි. අපිට දැන් පඨවි ධාතුව පද වශයෙන් දැනෙනවා. ඒ වගේම ආපෝ ධාතුව කියලා දියර මේ වැగిරෙන ස්වභාවයක් දැනෙනවනේ අපිට. මේක දැනෙන ස්වභාවයක් නේ. පඨවි කියන්නේ දැනෙන ස්වභාවයක්. පද ගතිය. හරි රළු ගතිය. පද කරන කුඩු කරන දූවිලි කරන ස්වභාවය කියලා පොත්පත් වල හඳුන්වනවානේ. එතකොට ජලය වැగిරෙන ඒ හාත්පසින් වෙනස් වෙන වැగిරෙන ස්වභාවය. තේජෝ කියන්නේ උණුසුම් ස්වභාවය. වායෝ කියන්නේ හමන කුම්බන අගලන ස්වභාවය. මේ ස්වභාවයන් හතර තුලම මේ හතර එකිනෙක අඩු වැඩි වශයෙන් පවතින. හතර අවිනිර්භෝගිකයි කියලා කියන්නේ එකක් වෙන් කරන්න බෑ අනිත් ධර්මතා තුනේ. ඒ නිසා මේ වැඩිපුර අපිට දැනෙන එකට පටවි කියලා අපි කියනවා. නමුත් අනිත් තුන් දෙනාගේ සහයෝගය නැතුව මේ පටවියට පටවි ලක්ෂණ පෙන්වන්න බෑ. අනිත් තුන් දෙනාගේ සහයෝගයත් එක්ක සම්බන්ධයි. ඒ නිසා මේ ධර්මතා හතර නිතරම එකක් වශයෙන් පවතින්නේ නැහැ. නිරන්තරව අවිනිර්භෝගීකව පවතිනවා. වෙනස් වෙනවනේ. දැන් අයිස් වශයෙන් අපිට දැනෙන ස්වභාවය. ඊළඟට පෙනෙන්නේ උෂ්ණත්වය අඩු වුණාම තීරණය වශයෙන්. වැඩි වුණාම නේ. උෂ්ණත්වය වැඩි වුණාම. ඊළඟට ජල වාෂ්ප වෙනකොට වායුමය ස්වරූපයක් ගන්නවා. අර ඒ වගේ ස්වභාවය අර වෙනස් ඍතු ආදී ප්‍රත්‍යයෙන් ගුණ වෙනස් වෙනකොට අර ධාතුන්ගේ ස්වභාවයත් වෙනස් වෙනවා.
හැබැයි එකක් නෙවෙයි. එක විදිහකට එකාකාරව පවතින්නේ නෑ මේ ධාතු හතර. ඔව් ඒක තමයි. හොඳයි එහෙනම් අපි මොහොතක නවත්තනවද? ඔව් හා ස්වාමීන් වහන්සේ දසුනි අක්කට විනාඩියක්. නෑ ස්වාමීන් වහන්සේ මේ නවත්තන්න ස්වාමීන් වහන්සේ මේ හොඳයි නවත්තන්න. ඉතින් මේ අවස්ථාවේ බොහෝ පිටසක් අපේ මේ මූලිකම ආරම්භයක් වශයෙන් අපේ සම්මුනි මහත්මිය ඒ වගේම අපේ චතුරේ මහත්මයාගේ ආරාධනාව ඇතුව බොහෝ පිටසකට ධර්මාරම්මන වලින් තොරව වාසය කළ මේ කාලය තුළ ධර්මාරම්මන වල වාසය කරන්න ටික වෙලාවක් අපි මේ කාලය මිඩංගු කරගත්තා. මොකද දීර්ඝ කාලයක් අපිට ධර්ම සාකච්ඡාවලට අපිට වඩින්න බැරි වුණා පිළියන්දර පැත්තේ. ඒ වගේම අපේ ආරාම වලත් ආගමික කටයුතු භාවනාවලට සටහන් කරන්න බැරි වුණා. ඒ නිසා ඊටාම හොඳ අවස්ථාවක් සඳහා ආරාධනා කළේ අපේ සම්මුනි මහත්මිය. ඒ වගේම අපේ ඒ චතුර මහත්මයාගේ උදව් උපකාරය ඇතුව අපේ යක්කඩ රත්නායක මහත්මයාගේ පුතණුවන් කාංචන මහත්මයා මේ කවුරුත් සම්බන්ධ වෙලා මේ අවස්ථාව උදා කර දුන්නා. ඒ වගේම අපේ වජිර ඥානපුරේ ආමරණ මහන්සියත් මේවට දායක වුණා. මේ අවස්ථාවේ මේ ඔබ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ධර්ම සාකච්ඡාවකට සම්බන්ධ වීමෙන් ලැබුවා මේ අප්‍රමාණ කුසලය ඔබ සියලු දෙනාටම උතුම් ධර්මඥානයේ වැඩි දියුණුව පිණිස පවතිවා. විශේෂයෙන් තුනුරුවන්ගේ ආරක්ෂාව කළ සේවා මේ කාලය තුළ සියලු ආකාරයෙන් ඒ වෛරස් රෝගයට ගොදුරු වීමේ ස්වභාවය කිසිසේත් ඊට අදාළ හේතු සකස් නොවේවා. නිරෝගී සම්පන්න භාවයත් ආරක්ෂා වීමත් නිරන්තරව කළ සේවා. ඒ සඳහා තුනුරුවන්ගේ අනන්ත ගුණවල ආරක්ෂාව සම්මා දෙවියන්ද මේ පින් අනුමෝදන් මේ දෙවියන්ගේ ආරක්ෂාව සැලසේවා. මේ උතුම් දුර්ලභ මනුස්ස ජීවිතයේ තව තවත් මේ ධර්මඥානය වැඩි දියුණු කරගන්න අර භාවිතය බෞද්ධ කතාය කියලා අපි සිහිපත් කර විදිහට ඒ ධර්ම කරුණු වඩන්න අපිට මේ අවස්ථාව තව තවත් හේතුවක් වී අමා මහ නිවනින් සැනසෙන්නට ඔබටත් අපටත් කාටත් හේතු ආසනාව වේවා. සාදු සාදු සාදු. ඉතින් ගෞරවනීය ස්වාමින් වහන්සේටත් අපි නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරනවා. ඔබ වහන්සේටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීමට මේ කුසල් හේතු වේවා. සාදු සාදු සාදු. එහෙනම් අප අද දින වැඩසටහන නිමාවට පත් කරමු. එමෙන්ම මීළඟ දේශනාව නොන මහත්මිය මේ අපේ ලොකු හාමුදුරන් වහන්සේගේ වැඩසටහනක් හෙට රාත්‍රියේ 8ට මම හිතන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ තාක්ෂණික ක්‍රමයෙන්ම යොදලා තියෙනවා. එහෙමයි. ඒකේ මම හිතන ලින්ක් එක නොන මහත්මිය ළඟ ඇති. එහෙමයි ස්වාමීන් වහන්සේ මම WhatsApp ලබා දෙන්න මෙන් කාර්නික ඉල්ලා දෙනවා. මම එහෙමයි WhatsApp group එකේ ආරම්භ වෙන්නේ. ඔව්. WhatsApp group එකේ හරහා ස්වාමීන් වහන්සේ මම ඒක ෂෙයා කරන්නම් ස්වාමීන් වහන්සේ හැමෝටම. සියලු දෙනාටම ඒක දීපත් කරන්න ලින්ක් එක. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට අපගේ ඊළඟ දේශනාවත් පවත්වන දිනේ අපි WhatsApp group එක හරහා ඉදිරියේදී දැනුම් දීමට බලාපොරොත්තු වෙනවා. බලාපොරොත්තු වෙනවා නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ. අනිත් එක ධර්ම දේශනාවක් කවුරු හරි බාර ගන්න කැමති නම් ඒ බවත් අපිට දැනුම් ධර්ම දේශනාවක් කාටරි අවශ්‍ය වුණොත් ඒ පිළිබඳව මතක් කිරීමක් කරන්න. ඉද වේලාවල් අපිට පහසු විදිහට ඒක කරන්න පුළුවන්. එහෙමයි තෙරුවන් සරණයි සියලු දෙනාටම. තෙරුවන් සරණයි සියලු දෙනාටම. සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි මාත්‍යා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි අපේ හැමෝටම. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ බොහොම පිං. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. වේවා ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි මාත්‍යා.